සරණයි සියලු දෙනාටම නැවත වරක් අපි වැඩසටහනේ දෙවන අංකය ආරම්භ කිරීම සඳහා নমස්කාරය කියමු. සාදු සාදු සාදු. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. සාදු සාදු සාදු. හොඳයි, අපි ශ්‍රී ලංකාවේ වෙසෙන ධර්ම මිතුරු මිතුරියන් සඳහා සතිපතා පවත්වන සති වැඩමුළුවේ තවත් අංකයක් තමයි අද පවත්වන්න යෙදුනේ. ඒකේ අපි මේ වෙලාව සාමාන්‍යයෙන් යොදාගෙන කියන්නේ වෙන් කරලා තියෙන්නේ මේ අපි කරන ක්‍රියාව සම්බන්ධයෙන් මොන වගේ න්‍යායාත්මක පදනමක්, මොන වගේ බුද්ධ වචනයක් තියෙනවද කියලා දැනගන්න. ඒ සඳහා අපි ක්‍රමවේදයන් අත් වශයෙන් බුදුරජාණන් වහන්සේ ක්‍රමවේදයන් දෙකක් ඉදිරිපත් කරලා තියෙනවා. ඒ ක්‍රමවේදයන් දෙක තමයි එකක් දේශනාව, ඒකට අපි කියන සුතානුග්‍රහිතය කියලා. අනිත් ක්‍රමවේදය තමයි සාකච්ඡාව. ඒකට බුදුරජාණන් වහන්සේ පාවිච්චි කරලා තියෙන වචන තමයි සාකච්ඡානුග්‍රහිතය කියන එක. ඉතින් අපි මුලින්ම පාවිච්චි කරන්න බලාපොරොත්තු වෙන්නේ, යොදා ගන්න බලාපොරොත්තු වෙන්නේ, යොමු වෙන්න බලාපොරොත්තු වෙන්නේ මේ සුතානුග්‍රහිතය කියන එක. එහෙම නැත්නම් දේශනාවක. ඉතින් මේ දේශනාව සඳහා අපි මුලින් තියාගෙන තියෙන්නේ සතිය වඩන අයට අත්‍යවශ්‍ය වන අත්පොතක් කියන සතර සතිපට්ඨාන සූත්‍රය. ඉතින් සතර සතිපට්ඨාන සූත්‍රය අපි දැන් සුමාන කීපයක් තිස්සේ සාකච්ඡා කරුවා. ඒ සාකච්ඡා කරලා අපි තාම පටන් ගත්ත තැන තමයි ඉන්නේ. ගාක් දුර ගිහිල්ලා නැහැ. මොකද අපිට මේක හදිස්සියෙන් යන්න අවශ්‍යතාවයක් නැහැ. බුදුරජාණන් වහන්සේ මේ මොනවද කියන්නේ කියන එක අපි නිසි අවබෝධයක් අරගෙන තමයි ධර්ම කාරණා අනිත් ධර්ම කාරණා වලට බහින්න ඕනේ. මේ හින්දා තමයි අපි බොහොම හිමීට මේ කාර්යය යෙදෙන්නේ. ඉතින් මෙච්චර කල් සාකච්ඡා කරපු ඒවායේ පොඩි සාරාංශයක් ඉදිරියට ගත්තොත් ආනන්ද හාමුදුරුවෝ කියනවා ඒ වකට බුදුරජාණන් වහන්සේ වැඩ හිටියේ මේ කම්මාස ධම්ම කියන ගමේ, කම්මාස ධම්ම කියන නගරේ. ඉතින් මේ කම්මාස ධම්ම කියන නගරය එදා ඉන්දියාවේ තිබිච්ච කුරු අධිරාජ්‍යය, ඒකට කියන්නේ කුරු ඩිනාස්ටි කියලා. කුරු අධිරාජ්‍යයේ එක වාණිජමය වශයෙන් වැදගත් වෙන ස්ථානයක්. ඒ ස්ථානයේ හිටපු වැසියන්ට බුදුරජාණන් වහන්සේ භික්ෂූන් කියලා අමතලා මේ සතර සතිපට්ඨානය දේශනා කරලා තියෙනවා. ඉතින් මේ දේශනාවේදී භික්ෂූන් කියලා අමතපු නිසා අපි යම් පැහැදිලි කිරීමක් කරගත්තා මේක ගිහියන්ට අදාළද නැද්ද කියලා. ඒ පැහැදිලි කිරීමේදී බුද්ධ වචනේ හැටියට සඳහන් වෙන්නේ යම් කිසි කෙනෙක් සෝවාන් මාර්ගයේ ගමන් කරනවා නම් අන්න එයාගේ ඉඳලා රහත් වෙච්ච දක්වා තැනට එනකන් ඉන්න යුගල 4ක් තියෙනවා. සෝවාන් මාර්ගයත් සෝවාන් ඵලයක්, සකෘදාගාමි මාර්ගයත් සකෘදාගාමි ඵලයක් යනාදී වශයෙන් යුගල 4ක් තියෙනවා. ඒ යුගල 4ටම අයිති වෙන කට්ටිය භික්ෂූන් කියලා ගණන් ගන්න පුළුවන්, සංඝයා කියලා ගණන් ගන්න පුළුවන් කියලා බුදුරජාණන් වහන්සේ විවිධ සූත්‍රවල සඳහන් කරලා තියෙනවා. ඉතින් ඒ අනුව බලපුවහම මේ සතිය වඩන අය ඉන්නේ ඒ ගොඩේ. සතිය වඩන අය බුද්ධ සෝවාන් මාර්ගයේ ඉන්නේ. ඉතින් ඒ හින්දා මේක ගිහි අපිට බොහොම අදාළ සූත්‍රයක්, එළියට විසි කරන්න ඕන සූත්‍රයක් නෙමෙයි. ඉතින් එහෙම කියලා බුදුරජාණන් වහන්සේ පටන් ගන්නේ භික්ෂුන්, එතන හිටපු භික්ෂුන් වහන්සේලා එහෙම නැත්නම් ඒ පිරිස බදන්තේති කියලා ප්‍රතිපිළිතුරු දුන්නාට පස්සේ
බුදුරජාන් වහන්සේ කෙලින්ම දානවා ටීවී ඇඩ්වර්ටයිස්මන්ට් එක, රේඩියෝ ඇඩ්වර්ටයිස්මන්ට් එක දානවා. මොකද්ද දාන ඇඩ්වර්ටයිස්මන්ට් එක? ඒකායනෝ අයං භික්ඛවේ මග්ගෝ සත්තානං විසුද්ධිය සෝක පරිදේව සමතික්කමාය දුක්ඛ දෝමනස අත්තගමාය න්‍යායස්ස අධිගමාය කියලා. අද අපිට කතා කරන්න තියෙන්නේ මේ න්‍යායස්ස අධිගමාය කියන එක. ඉතින් මේ ඒකායනෝ අයං භික්ඛවේ මග්ගෝ කියපුවම හරියට වෙලෙන්දෙක් මෙන්න මේ බේත ගත්තොත් බෙලෙඩේ නිට්ටාවටම ෂුව වෙනවා කියලා මහා අයියේ කෑ ගහලා කියනවා වගේ. අද එහෙම කියන්න පුළුවන් කෙනෙක් නැහැ. අද එහෙම කියන්න පුළුවන් දොස්තර කෙනෙක් නැහැ. දැන් අද ලෝකේ තියෙන තත්ත්වයේ හැටියට අපිට පේනවා මොන තරම් මේ විද්‍යාඥයෝ මොන තරම් දේශපාලඥයෝ අසරණ අන්ත අසරණ වෙලාද කියලා මේ තියෙන කොවිඩ් තත්ත්වයේ යටතේ. බුදුරජාන් වහන්සේ එහෙම නෙමෙයි මේ සංසාරගත රෝගයකට බුදුරජාන් වහන්සේ කුංචනාද කරනවා ඒකායනෝ අයං භික්ඛවේ මග්ගෝ කියලා. ඉතින් අපි ඇයි මේක ඒකම මාර්ගය වෙන්නේ? ඇයි මේක එක් දිශාවකට පමණක් ගමන් කරන මාර්ගය වෙන්නේ කියලා අපි දීර්ඝ වශයෙන් සාකච්ඡා කරුවා පසුගිය සාකච්ඡාවලදී. ඉතින් ඒකායන මාර්ගය වෙන්නේ කරුණු පහකට. එකක් තමයි මේ කෙලෙස් දුරු කරන එකට. සත්තානං විසුද්ධිය. ඒ කෙලෙස් දුරු කරන එක අපි මතක් කරගත්තොත් ඒක අවස්ථා පියවරයන් තුනකින් සිද්ධ වෙනවා. එකක් තමයි වීතික්‍රම කෙලෙස් දුරු වෙන එක. ඊට පස්සේ පරිඋත්ථාන කෙලෙස් දුරු වෙන එක. ඊට පස්සේ අනුසය කෙලෙස් දුරු වෙන එක. මම මේ පියවරයන් තුනකින් සිද්ධ වෙනවා කිව්වට මේ වීතික්‍රම කෙලෙස් දුරු වුණාට පස්සේ ආයේ වීතික්‍රම කෙලෙස් කවදාවත් එන්නේ නැහැ කියන එක නෙමෙයි. පරිඋත්ථාන කෙලෙස් දුරු වුණාට පස්සේ ආයේ කවදාවත් පරිඋත්ථාන කෙලෙස් එන්නේ නැහැ කියන එක නෙමෙයි. වීතික්‍රම කෙලෙස් කියන්නේ සිල් කඩනවා කියන එක. මමත් දන්නවා මේ කෙලෙසක් සිද්ධ වුණාම බාහිරේ ඉන්න ලෝකයක් දන්නවා ඒ කෙලෙසක් සිද්ධ වුණාම. පරිඋත්ථාන කෙලෙස් කියලා කියන්නේ බාහිරේ කට්ටිය දන්නේ නැහැ, ඇතුලේ දන්නවා, මම දන්නවා. මගේ තියෙන කොච්චර කුණු කන්දරාවක් උඩ පැන පැන මංගාව තියෙනවා. අනුසය කෙලෙස් කියලා කියන්නේ මමවත් දන්නේ නැහැ. ඒක තේරුම් ගන්න පුළුවන් වෙන්නේ තමන්ගේ කල්යාණ මිත්‍රයෙකුට විතරයි. ඒ තරම් වංචනික විදිහට ඒක එන්නේ. ඉතින් මේවා දුරු කරන එක තමයි සත්තානං විසුද්ධිය කියලා කියන්නේ. නැත්තම් අඳුම් හොදලා අයන් කරලා හැමදාම දත් මැදලා වැසිකිලි කැසිකිලි කරලා නාලා සුවඳ විලවුන් ගාලා ඉන්න එක නෙමෙයි සත්තානං විසුද්ධිය කියලා බුදුහාමුදුරුවෝ අදහස් කරන්නේ. ශෝක පරිදේව සමතික්කමාය දුක්ඛ දෝමනස අත්තගමාය කියන එක අපි ගියසරේ සාකච්ඡා කරුවා. මේ කොහොමද සත්වයාගේ මේ දුක නිසා දොම්නස නිසා දුක ඇති වෙලා ඒ තියෙන දුක ප්‍රකාශයට පත් කරලා දුක සංදර්ශනය කරලා අපි මේ කෑකෝ ගගා ඉන්නේ ඇයි කියන එක අපි ගියසරේ සාකච්ඡා කරුවා. මේ කරුණු මෙතන දක්වන කරුණු පහෙන්ම ඒ කියන්නේ සත්තානං විසුද්ධිය කියන එකනොත් බුදුරජාණන් වහන්සේ කතා කරන්නේ කෙලින්ම කතා නොකරුවට නිර්වාණය කියන එක තමයි. ශෝක පරිදේව සමතික්කමාය කියන එකනොත් බුදුරජාණන් වහන්සේ නොකියුවට කියන්නේ නිර්වාණය. උඹලගේ හඬා වැළපීම් නවත්තලා දානවා කියන එක තමයි. දුක්ඛ දෝමනස අත්තගමාය මේ ඇති වෙලා තියෙන දුක් දොම්නස් හිතේ ඇති වෙන දුකත් කයේ ඇති වෙන දුකත් අත්තගමාය මගේ නෙමේ කරගන්න යම් ආකාරයක් තියෙනවනම් ඒකම ආකාරය මේකයි කියලා බුදුරජාණන් වහන්සේ කියන්නේ. ඒ කියන්නේ චතුරාර්ය සත්‍ය කියන එක වෙන විදිහකට බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා. හරියට මේ මැටි පිටක් අතට ගත්ත කුඹලෙක් අපි දන්නේ මේ මැටි පිටෙන් ඒ කුඹලා මොකක් හදයිද කියලා. ඒ වගේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ අතට අරගෙන උන්වහන්සේ මේක මොන විදිහට අඹරලා ඒ ඉන්න පුද්ගලයාට සුදුසු ආකාරයට දෙයිද කියලා අපි දන්නේ. ඒ වගේ තමයි ඒක තමයි මේ 84000ක් ධර්මස්කන්ධය කියලා කියන්නේ. මේ එකම ධර්මස්කන්ධය එකම මැටි පිට උන්වහන්සේ ඒ පුද්ගලයාට අදාළ විදිහට හදලා දෙනවා. හරියට බේකරි කාර්යයේ දක්ෂ බේකරියක් කරන කෙනෙක් එයා පිටි පිටක් ගත්තට පස්සේ අපි දන්නේ නැහැ කිඹුල වනිස් හදයිද පාන් හදයිද රෝස් පාන් හදයිද අපි දන්නේ නැහැ. ඒ වගේ බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කරන්නේ. ඉතින් මේ අද මේ කතා කරන ඥායස්ස අත්තගමාය කියන එකත් ඒකම තමයි. නිර්වාණයට යන මාර්ගය එහෙම නැත්නම් නිර්වාණය ගැන තමයි උන්වහන්සේ කතා කරන්නේ. මොකද්ද මෙතන නිර්වාණය ගැන කතා කරන්නේ? අපි මේ ඥායස්ස අධිගමාය කියන අද මාතෘකාව ගත්තොත් ඥාය කියලා කියන්නේ
පාලි ඩික්ෂනරියේ තියෙන විදිහට ඒකට කියනවා ආකාරය. එහෙම නැත්නම් පිළිවෙල. එහෙම නැත්නම් න්‍යාය. එහෙම නැත්නම් සත්‍ය මාර්ගය කියන වචන තමයි දීලා තියෙන්නේ. ඉතින් අධිගමාය කියලා කියන්නේ ළඟා වෙනවා, ලං කර ගන්නවා. ඉංග්‍රීසියෙන් කියනවා නම් achieve කරනවා වගේ කියන වචනයක් තමයි අධිගමාය කියලා කියන්නේ. කියන්නේ මේ සත්‍ය මාර්ගයට ළඟා වීම. එහෙම නැත්නම් සත්‍ය න්‍යායට ළඟා වීම. ඉතින් ඔය සත්‍ය මාර්ගයට ළඟා වීම, සත්‍ය මාර්ගය ලං කර ගැනීම, එහෙම නැත්නම් දිනා ගැනීම කියන එක ලෝකේ හැමදාම තියෙන එකක්. හරි අපි ගත්තොත් අසූචි වලක ඉන්න අසූචි පණුවගේ ඉඳලා මේ ලෝකපාලක දෙවියා වෙනකන් තියෙන ඒගොල්ලන්ගේ න්‍යායයන් ගත්තොත් ඒගොල්ලෝ ඔක්කොම කරන්නේ මේක තමයි සත්‍ය කියලා හිතේ තියාගෙන. ඒ සත්‍ය මාර්ගය තමයි නිකන් වේයෙක් ගත්තත් වේයට සත්‍ය මාර්ගය තියෙනවා මහා හොඹසක් හදන එක. මීමැස්සෙක් ගත්තත් එයාට සත්‍ය මාර්ගයක් තියෙනවා මේ පුළුවන් තරම් මීමැසි කියන දේ ආගෙන රජු මීමැසි කියන දේ ආගෙන පුළුවන් තරම් ප්‍රණිය එකතු කරලා ඒ මීවදේ හරියට තියාගන්න එක එයාගේ සත්‍ය මාර්ගය. ඒ වගේ සත්‍ය මාර්ගයන් අපි හැම කෙනාටම තියෙනවා. අපි කෙරුවෙත් ඕක තමයි. අපි ඉපදිච්ච දා ඉඳලා යමක්කමත් තේරුම් ගන්න පුළුවන් වෙච්ච දා ඉඳලා අපේ අම්මලා තාත්තලා පෙන්වුවා මෙන්න මේකයි සත්‍ය මාර්ගය කියලා. අපේ ගුරුවරු පෙන්වුවා මෙන්න මේකයි සත්‍ය මාර්ගය කියලා. අපි ඒගොල්ලෝ හොඳයි කියන සත්‍ය මාර්ගය අපිට පෙන්වපු සත්‍ය මාර්ගය අපි සත්‍යයි කියලා පිළිගත්තු ඒ මාර්ගය අපි දිගටම අරගෙන ගියා. ඉතින් ඕක සත්‍ය මාර්ගය කියන එක බුදුරජාන් වහන්සේත් කියන සත්‍ය මාර්ගය කියලා අපිත් කියන සත්‍ය මාර්ගය කියලා. එතකොට කාට හරි හිතෙන්න පුළුවන් බුදුරජාන් වහන්සේට අපිට සත්‍ය මාර්ගයක් කියන්න අවශ්‍යතාවයක් නැහැ. අපි දැනටමත් සත්‍ය මාර්ගයක තමයි ඉන්නේ. අසත්‍ය මාර්ගයක කිසි කෙනෙක් යන්නේ නැහැ කියලා. විවිධ ආකාරයේ දේවල් තියෙන නිසා. හැබැයි පොඩි වෙනසක් තියෙනවා. මොකද්ද මේ අපේ තියෙන සත්‍ය මාර්ගයේ බුදුරජාන් වහන්සේගේ තියෙන සත්‍ය මාර්ගයේ වෙනස? අපි මනුෂ්‍ය හැටියට බැලුවොත් අපි අමතක කෙරුවොත් අපි සිංහලද දෙමළද ඉංග්‍රීසිද මුස්ලිම්ද කියලා අපි අමතක කරුවොත් අපි කතෝලිකද බෞද්ධද හින්දුද ක්‍රිස්තියානිද කියලා අපි අමතක කරුවොත් සුදුද කළුද දුඹුරුද කියලා අපි මේ ඔක්කොංගෙම මනුෂ්‍ය සංහතියේ තියෙන සත්‍ය මාර්ගයේ පොඩි හිලක් තියෙනවා. මොකද්ද තියෙන හිල? බුදුරජාන් වහන්සේ කියනවා මේක අපි හැමතිස්සෙම ඉන්නේ ඌනතාවයකින්. අපි හැමතිස්සෙම ඉන්නේ අතෘප්ත කරව කියලා. ඒක තමයි අපි ගිය සැරේ මතක් කරගත්ත සූත්‍රයක්. මොකද්ද ඒ සූත්‍රයේ නම? රට්ටපාල සූත්‍රය. ඒ රට්ටපාල සූත්‍රයේ රට්ටපාල හාමුදුරුවන්ගේ කතාව ඔයගොල්ලන්ට මතක නම් අන්තිමට රට්ටපාල හාමුදුරුවෝ රජුරුවන්ගෙන් අහන්නේ මොකද්ද? ඔබතුමාට ඊළඟ රාජ්‍ය දිනා ගන්න පුළුවන් කියලා හිතෙනවා නම් ඔබතුමා දිනා ගන්නවද නැද්ද? කියලා අහන මේ රජෙකුගෙන් අහන්නේ. ඒතර රජා කියනවා අනිවාර්යෙන්ම ගහලා දිනා ගන්න. එතකොට රට්ටපාල හාමුදුරුවෝ අහනවා ඔබට මොකක් නැතුවට? ඔබට මොකක් ළඟා කරගන්න? අන්තිම උන්නතාවයකින් රජා වුණත් ඉන්නේ උන්නතාවයේ. රජා වුණත් ඉන්නේ අතෘප්ත කරබයි. ඉතින් අපි ගැන අහන්න දෙයක් නැහැ නේ. උන්නතාවයෙන් අතෘප්ත කරව තමයි ජීවත් වෙන්නේ. උදාහරණයක් තව වචනයක් දෙනවා. කාම දාසෝ කියලා. කාම බන්ධු කියලා. ඒකට කැමති වෙලා ඒකට දාස වෙලා තමයි අපි ජීවත් වෙලා ඉන්නේ. බුදුරජාන් වහන්සේගේ තියෙන සත්‍ය මාර්ගයේ වෙනස තමයි මේක ළඟා කළගත හැක්. ඒකේ ඌනතාවයක් නැහැ. ඒත්කේ අතෘප්තකර භාවයක් නැහැ. ඔච්චරයි තියෙන වෙනස. සරලව ගත්තොත් අපේ ඇහැකට එහෙම නැත්නම් ඇස් දෙකට අපිට අපි බලන්න කැමැතිම දේ අරගෙන ඒක දුන්නොත් අපි ඒක විතරක් බලලා සන්තෝෂ කරන්න පුළුවන් ද අපි ඇහැ? කවදාවත් මේ ඇස් එහෙම නැත්නම් මේ අපේ ඉන්ද්‍රියන් කියන ඒවා හරියට අඩිය නැති භාජන වගේ. කොච්චර දැම්මත් පිරෙන දේවල් නෙමෙයි. ඒක තමයි පූර්ණතාවය අතෘප්තකර භාවය කියලා කියන්නේ. ඉතින් ඕකට ලස්සන කතාවක් ඔයගොල්ලෝ දන්නවා මේ ධනිය සූත්‍රය කියලා. ඔය ධනිය සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ ඒ ධනිය ගෝපාලයි අතර යනවා සංවාදයක්. ඒ සංවාදයේදී මම එක පොඩ්ඩක් ගත්තා.
මේ දනිය ගෝපාල කියන්නේ ඔය අපි කියන කතාව. වැස්ස එන්න ළඟා වෙලා තියෙද්දි දනිය ගෝපාල කියනවා මගේ බත පැහිලා තියෙන්නේ මං මගේ හරකුන්ගේ කිරි ටික දොවලා තියෙන්නේ මං ඉන්නේ මේ වෝටර් ෆ්‍රන්ට් එකේ ඉන්න මිනිස්සු කියන්නේ දැන් වෝටර් ෆ්‍රන්ට් එකේ ජීවත් වෙනවා නැති හයි ක්ලාස් කියලා හිතේ තියන්නේ. ඒ දවස්වල හයි ක්ලාස් කට්ටිය තමයි හොඳ හරක් පට්ටියක් ඉන්න කට්ටිය හයි ක්ලාස්. ඉතින් එයා කියනවා මම මේ යුරෝ සමීපයේ මගේ සමාන වූ ජනයා එක්ක ජීවත් වෙන්නේ මම හරි ලොක්ෙක් කියන එක බුදුහාමුදුරුවෝ කියනවා. sorry දනිය ගෝපාල කියනවා. ඊට පස්සේ දනිය බුදුහාමුදුරුවෝ මොකක් හරි උත්තරයක් දෙන්න ඇති මම මෙහෙමයි කියලා මම මේක මේ වෙලාවේ ගන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඊට පස්සේ දනිය ගෝපාල තවත් එයාගේ පම්පෝරිය කියනවා. කොහොමද කියන්නේ මේ කන මැස්සෝ නැහැ මදුරුවෝ නැහැ මේ මගේ ගවයෝ ටික ලස්සනට මේ ඉහුරේ කකා ඉන්නවා. ඉතින් කොච්චර වැස්සත් මට ප්‍රශ්නයක් නැහැ කියලා. ඊට පස්සේ බුදුහාමුදුරුවෝ ආයෙ උත්තරයක් දෙනවා ඒකට. ඊට පස්සේ දනිය ගෝපාල ආයෙ බැට් කරනවා එයාගේ මේ පඬිතකම කියලා. මොනවද එයා කියන්නේ මගේ කොපළු භාර්යාව හරිම කීකරුයි මට. එයාගේ මේ ලෝල් බව තියෙන එක්කෙනෙක් නෙවෙයි. එයා බොහෝ කලක් තිස්සේ මං ඉන්නවා බොහෝම ලක්ෂණයි එයා. කියලා කියන එයා ගැන මං කිසිම පාපයක් අහන්නේ නැහැ කියලා. දන්නවනේ ඉතින් පාපයක් අහන්නේ නැහැ කියන්නේ මොකද්ද කියන එක මම විශේෂයෙන් කියන්න අවශ්‍ය නැහැ. එහෙම බිරිඳක් මට ඉන්නේ කියලා එයා ඒ පැත්තෙන් කියනවා. ඊට පස්සේ කියනවා බුදුරජාණන් වහන්සේ ඒකටත් උත්තරයක් දෙනවා. දුන්නාට පස්සේ දනිය ගෝපාල කියනවා මම බත් කන්නේ නිකන් නෙමෙයි. මම හම්බ කරගෙන කන්නේ. මගේ දරුවොත් එක්ක මම ජීවත් වෙන්නේ. මම බොහොම නිරෝගී. මම කිසිම වරදක් කරන මිනිසෙක් නෙමෙයි කියලා. ඒකට බුදුරජාණන් වහන්සේ උත්තරයක් දුන්නාට පස්සේ ආයේ මෙයා පම්පෝරිය අතාරින්නේ නැහැ. එයා කියනවා මගේ ගවමුලේ නාඹ වැස්සෝ ඉන්නවා. කිරිබොන වැස්සෝ ඉන්නවා. ළමයි වැස්සෝ ඉන්නවා කියලා ලොකු රේන්ජ් එකක් දෙනවා ඉන්න වස්සෝ ගන්න. ඒ කියන්නේ මෙයාගේ ඉන්වෙස්ට්මන්ට් එක කිසි කෙනෙකුට කඩන්න බැරි හොඳ ඩයිවර්සිෆයිඩ් ඉන්වෙස්ට්මන්ට් එකක් එයාට තියෙනවා කියන එක එයා බුදුරජාණන් වහන්සේට කියනවා. කිව්වට පස්සේ බුදුරජාණන් වහන්සේ ඒකටත් උත්තර දුන්නාට පස්සේ මෙයා කියනවා මගේ බැඳලා ඉන්න ගවය බැඳලා ඉන්න කණු බොහොම ශක්තිමත්. ඔච්චර වැස්සත් ඒවා කඩාගෙන යන්නේ නැහැ කියලා. ඒ කිව්වට පස්සේ බුදුරජාණන් වහන්සේ ඒකටත් උත්තරයක් දෙනවා. ඒ දුන්නට පස්සේ මහා ධාරානිපාත වර්ෂාවක් ඇවිල්ලා මේක ගහගෙන යනවා. ඉතින් ඒ ගහගෙන යද්දි මේ කියපු ඔක්කොම දේවල් මේ දනිය ගෝපාල කියපු ඔක්කොම දේවල් අන්තිම පච බොරු වෙලා යනවා බුදුහාමුදුරුවෝ දීපු උත්තර අනුව මම ඒක ගත්තේ නැති වුණා. ඒ වෙලාවේ දනිය ගෝපාල කියනවා මයි මගේ දරුවෝ දෙන්නවයි සුගතයන් වහන්සේ සමීපයේ බ්‍රහ්මචාරියට ගන්න කියලා. ඉතින් ඒ කියන්නේ අපි අන්තිමටම කරගන්නම දෙයක් නැතුව යනකම් අපි පම්පෝරික ගහ ඉන්නවා. දනිය ගෝපාලගේ කතාව මේ අපි හැම දෙනාගේම කතාව තමයි. ඉතින් මෙතන ඉන්න අයට මම එහෙම කියන එක අසාධාරණයි. මොකද මේ පොඩ්ඩක් හරි මේක රහ වැටිලා පොඩ්ඩක් හරි මේක දැනගෙන තමයි මේ වැඩේට බහැලා තියෙන්නේ. ඉතින් ලෝකයේ ඉන්න මේ වගේ වැඩකට යොමු වෙන්නේ නැති අය ගැන බැලුවොත් ඔය දනිය ගෝපාලගේ කතාව තමයි. ඒ හැම කෙනා ගාම තියෙන්නේ හැම කියන හැම එකකටම එයාගේ කෙරුවාව කියන්නේ එයාගේ න්‍යාය කියන්නේ එයාගේ සත්‍ය මාර්ගය කියන්නේ ඒගොල්ලෝ ගාව උත්තර තියෙනවා. ඉතින් මම ඔය වගේ තව ලස්සන කතාවක් තියෙනවා බුදුරජාණන් වහන්සේගේ ඔයගොල්ලෝ අහලා ඇති ධම්මපදයේ තියෙන කතාවක්. ඒකේ ආනන්ද කියලා මහා සිටුවරයෙක් ඉඳලා තියෙනවා. ඒ සිටුවරයා බොහෝම අර පිරිමැස්මෙන් කියන වචනය තමයි යොදන්නේ. ඒ වුණාට අමු පෙරේතෙක් කියන වචනේ විදියට තමයි වැඩ කරන්නේ. කියන්නේ එයා උනත් එයා ඒව පරිභෝජනය කරන්න වක්කම තිබුණාට පරිභෝජනය කරන්නේ නැහැ. එයා පරිභෝජනය කරන්නේ උච්චර සල්ලි තිබුණත් මේ සාමාන්‍ය විදිහට ඇඳගෙන. නිහතමානී බව තමයි පේන්නේ. ඒ වුණාට අර තියෙන වක්කමවත් පරිභෝජනය කරන්නේ නැතුව. එයාගේ පුතාට එයා උගන්වලා තියෙන්නේ මේ තියෙන වස්තුව පුළුවන් තරම් වැඩි කරන්න බලපන්. මේවා අඩු වෙන ආකාරයේ කිසිම දෙයක් කරන්න එපා. කිසිම කෙනෙකුට පිනට කිසිම දෙයක් දෙන්න එපා. සේවකයෙකුට උනත් එයාගේ අවශ්‍යතාවයට වැඩිය දෙන්න එපා. උඹ උනත්
මේ ඕනාවට වැඩිය කැමට ගන්න එපා. ඕනාවට වැඩිය බීමට ගන්න එපා. ඕනාවට වැඩිය ඇඳුම් වලට ගන්න එපා. ඕනාවට වැඩිය ළමයින්ට වියදම් කරන්න එපා කියනවා වගේ පුළුවන් තරම් අඩුවෙන් වියදම් කරලා පුළුවන් තරම් එකතු කරන්න තමයි ඉන්නේ. ධම්මජීව හාමුදුරුවෝ ඉතින් ඔකට කියන්නේ ඒ ආනන්ද කියන සිටුවරයා දැනගෙන හිටියේ එකතු කිරීමයි වැඩි කිරීමයි විතරයි කියලා. අඩු කිරීමයි බෙදීමයි දැනගෙන හිටියෙත් නෑ. දැනගෙන හිටියත් ඒක ක්‍රියාත්මක කිරුවේ නෑ. ඒ විතරක් නෙමෙයි ඊළඟ පරම්පරාවටත් තමන්ගේ පුත්‍රයාටත් ඒ එකතු කිරීමයි වැඩි කිරීමයි විතරක් කියලා දුන්නා. අඩු කිරීමයි බෙදීමයි කියලා දුන්නේ නෑ කියලා. ඉතින් ඔහොම ගිහින් අපි ඔක්කොම යනවානේ ඉතින් පරලොව. මෙයා මැරිලා. මෙයා මැරුණාට පස්සේ අර එයා ජීවත් අනිත් අයට ජීවත් වෙන්න කැමති ආකාරයක් තිබුණානේ. ඒක එයාට ලැබුණා. ඒ කියන්නේ කර්මයේ ප්‍රතිසන්දුණා. කර්මය කියලා කියන්නේ 아무තු දෙයක් නෙමෙයි. අපි යමක් අනිත් අයට කැමති වෙනවා නම් ඒ දේ තමයි තමන් කැමති දේ තමයි අපිට හම්බෙන්නේ. ඉතින් මෙයා කාටවත් දේවල් නොදෙන්න, කායිකවත් දේවල් බෙදා ගන්න කියන එකට තමයි කැමති. ඒ හින්දා එයාටත් ඒකම හම්බුණා. ඊළඟ සැරේ එයා ඉපදුනේ කොහෙද? රොඩි කුලයක. රොඩි කුලයක ඉපදිලා ඒ දරුවා ගැබ් ගත්ත ගානේ ඉඳලා මුළු රොඩි කුලේටම කිසිම දෙයක් හම්බෙන්නේ නැහැලු. කොච්චර හිඟමනේ ගියත් කොච්චර වැඩ හොයාගෙන ගියත්. ඉතින් ඒක නායකයා කරලා තියෙන වැඩේ මේ ගෲප් එක දෙකට කඩලා බලලා තියෙනවා කොහෙද මේ පිළලේ තියෙන්නේ කියලා. බලපුවහම එක දෙකට කඩලා දෙපැත්තකට ඇවිහාම හිඟමනේ එක ගෲප් එකකට හම්බ වෙනවලු අනිත් ගෲප් එකට හම්බෙන්නේ නැහැ. ඉතින් වැඩේ අහුවෙනවනේ. ඒ වගේ ඒ හිඟමන් හම්බෙච්ච නැති ගෲප් එක ආයෙ දෙකට කඩලා ආයෙ එකකට හම්බ වෙනවලු අනිත් එකට හම්බෙන්නේ නැහැ. ඔහොම දෙකට කඩ ගිහින් මේ ගැබ් අරගෙන තියෙන අම්මව කොටු වෙනකම්. ඊට පස්සේ අම්මට ගහලා එළවලු රැලෙන් ගහලා එළවලා කිව්වලු එන්න එපා උඹ හිටියොත් අපිට හම්බෙන්නේ යමක් හම්බෙන්නේත් නැහැ කියලා. මේ අම්මා විඳින්න බැරි දුක් විඳලා මේ දරුවා ප්‍රසූත කරලා. ප්‍රසූත කෙරුවට පස්සේ මේ අම්මට කිසිම දෙයක් හම්බෙන්නේ නැහැලු. අන්තිම අසරණ විදිහට ජීවත් වෙලා යන්තම් කොළුවට ඇවිද ගන්න පුළුවන් වෙනකන් හිඟානක් අතර ගන්න පුළුවන් බෙලෙක්යක් අතර ගන්න පුළුවන් වෙනකන් ඉඳලා කිව්වලු පුතේ උඹේ එක්ක මම හිටියොත් කොහොම විරූපීලු මේ ඉපදිච්ච දරුවා. උඹේ එක්ක මම හිටියොත් මටත් කිසිම දෙයක් හම්බෙන්නේ නැහැ. උඹ තනියම හොයාගෙන කපන් කියලා ළමයා ඔබ දාලා අම්මා ගිහින්. ඉතින් මේ දරුවා දවසක් යනවලු එයාගේ අර පරණ සිටුමාලිගාව ඉස්සරහට. මේ පරණ සිටුමාලිගාවේ ඉස්සරහ පිට යද්දී දැකලා තියෙනවා ඒ සිටුමාලිගාවේ හිටපු එයාගේ පුතාගේ ළමයි. يعني මුණුබුරාලා. දැක්කහම මේ විරූපී මිනිස්සයා විරූපී ළමයා දැකලා ළමයි බය වෙලා කෑ ගහලා. කෑ ගහපුවම එතන හිටපු දොරටුවේ හිටපු දොරටු පාලකයෝ එහෙම එකතු වෙලා මේ ළමයාට ගහලා එතන තිබිච්ච කාණුවේ දාලා. කාණුවේ දාපුවම බුදුරජාණන් වහන්සේ ඔතනින් වැඩලා තියෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ දැකලා බුදුරජාණන් වහන්සේ ආනන්ද හාමුදුරුවන්ට කියලා තියෙනවා මට මතක හැටියට මේ ඉන්නේ අහවලා කියලා. කවුද අහවලා කියන්නේ? මේ මාලිගාව මීට ඉස්සෙල්ලා අයිති වෙලා තිබුණේ ඔය ආනන්ද කියන සිටුවරයා තමයි මේ දැන් මේ ඉපදිලා මේ රොඩි කුලයක ඉපදිලා මේ විරූප වෙලා මේ ගාපුටි කාලා කාණුවේ වැටලා ඉන්නේ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ ඕක ඔප්පු කරන්න කියලා කියපුවහම බුදුරජාණන් වහන්සේ එන්න කියලා තියෙනවා මූලාසිරිට. මූලාසිරි කියන්නේ ආනන්ද සිටුවරයාගේ පුතා. මූලාසිරිට ඇවිල්ලා කියපුවහම මේ ඉන්න බෙදාත්ත කියලා මූලාසිරි පිළි අරගෙන නැහැ. ඊට පස්සේ මූලාසිරිට කියලා තියෙනවා අපි එහෙනම් මම එහෙනම් ඔප්පු කරන්න මේ ළමයාට මම කියන්නම් වස්තුව හංගපුතෙන් පෙන්නන්න කියලා. ඊට පස්සේ ළමයාට කියපුවම බුදුරජාණන් වහන්සේ කියපුවම ළමයා ගිහින් තැන් හාරලා පෙන්නලා තියෙනවා. පෙන්නපුවම ඒ හම්බ කරපු වස්තුව ඒ වලලලා තිබිලා තියෙනවා. ඉතින් ඒ අනුව දැක්කාම මේ මූලාසිරි කියන එක්කෙනා කවුද මේ ආනන්ද සිටුවරයාගේ පුතා දැන් ඉන්න සිටුතුමා දැක්කහම මහා කම්පාවක් ඇති වෙලා තියෙනවා මේ මගේ තාත්තට වෙලා තියෙන දේ දැකලා කියලා මූලාසිරි කෙලින්ම බුදුරජාණන් වහන්සේට කියලා තියෙනවා මම ඔබ සරණ යනවා කියලා. ඉතින් ඒකේ භයානකකම මෙතනයි අපි
සත්‍ය මාර්ගය කියලා යමක් යම් මාර්ගයක ගිහින් ඒ මාර්ගයේ සත්‍ය මාර්ගය නෙමෙයි නම් අපි අගතියකට වැටෙනවා. ඒ අගතියට වැටුණාට පස්සේ අපිට ගොඩ ගන්න බුදුහාමුදුරුව දෙපාරක් හම්බෙලත් බෑ. අර ළමයාට ආනන්ද වෙලා ඉද්දිත් බුදුරජාණන් වහන්සේ වැඩ හිටියා. ඒ ළමයාට දෙවෙනි පාරට බුදුරජාණන් වහන්සේ කාණුවේදීත් හම්බුණා. අනේ ධර්මය අහිමි. ධර්මය අහිමි. මේ අපේ න්‍යාය අපේ සත්‍ය මාර්ගය කියන එකේ අපි කුදලගෙන දිගටම ගියොත්. ඉතින් ඔය නිසා අපි හරි සත්‍ය මාර්ගය මොකද්ද? මේ වගේ මනුෂ්‍යත්ව ප්‍රතිලාභයක් හම්බෙලා මිනිසෙක් වශයෙන් අපි ඉපදිලා බුද්ධ ධර්ම කියන එකත් හම්බෙලා උපැන්න සහතිකයේ බුද්ධ ධර්මකාරයෙක් කියලා සීල් එක ගහලා අස්සම් කරලා දීලා අද කීයෙන් කී දෙනෙක් ඉන්නවද අපෙන් අහන කාටද බම් භාවනා කරලා හරි ගියේ? කොච්චර ස්වාමීන් වහන්සේලා ඉන්නවද හුස්ම බලලා කාටද හරි ගියේ කියලා? බුද්ධ ධර්මයේ කට්ටිය පැත්තකට දාමු බෞද්ධ ජනතාව පැත්තකට ස්වාමීන් වහන්සේලා ඉන්නවා. එහෙමනම් ඔය මාර්ච් පාස් කරන සෝල්ජර්ස්ලා ඔක්කොම රහත් වෙලා තියෙන්න බෑ කියන. ඔන්න අපේ සත්‍ය මාර්ගය. බුදුරජාන් වහන්සේ බුදු කෙනෙක් ඉපදිලා අනුසත් පටලාභයත් හම්බෙලා ධර්මයක් තියෙද්දි ධර්මයක් ඇහෙද්දි අපිට ඇහෙන කතා. ඉතින් මේ සත්‍ය මාර්ගයට එකම හේතුව අපේ සත්‍ය මාර්ගයට එකම හේතුව අපේ අනතිමානී නෑ කියලා කියන්නේ කාගෙන් හරි මේක අහලා දැනගන්න ඕන. දැනගෙන මේ මාර්ගය දැනගෙන විතරක් නෙමෙයි මේක කරන්න ඕන. මේක යන්න පුළුවන් මාර්ගයක් කියලා අපි අවංකව කාගෙන් හරි මේක අහගන්න කැමැත්තක් නැහැ. ඒ හින්දා තමයි අපිට මේ සත්‍ය මාර්ගය අහිමි වෙන්නේ. ඔකට ලස්සන කතාවක් තියෙනවා. ඒකත් ත්‍රිපිටකයේ තියෙන කතාවක්. බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලේ සමිද්දි කියලා ස්වාමීන් වහන්සේ නමක් ඉඳලා තියෙනවා. බොහොම තරුණයි. බොහොම කඩවසම්. කළුත් නැහැ සුදුත් නැහැ. උසත් නැහැ මිටිත් නැහැ. අපි හරියට කිව්වොත් කවුද ඉන්න නළුව මන් දන්නෙත් නැහැ. අපේ කාලේ නම් හිටියා අපි හිතමු සනත් ගුණතිලක කියලා. ඒ වගේ ලස්ස බොහොම කඩවසම් තරුණයා. ඉතින් මේ ස්වාමීන් වහන්සේ දවසක් පැම් පහසු වෙනවා කියලා කියන්නේ ස්නානය කරනවා. යම් දොලක මේ ස්නානය කරද්දී උතන්ට දේවතාවෙක් ඇවිල්ලා තියෙනවා. දේවතාවෙක් කියන සමහර පොත්වල දේවතාවියක් කියනවා. සමහර පොත්වල කියනවා දේවතාවෙක් කියලා. ඒකට ප්‍රශ්නයක් නැහැ මොන ලිංගයේද කියලා. ඉතින් මේ දේවතාව ඇවිල්ලා මේ සමිද්දි ස්වාමීන් වහන්සේව දැකලා අමුතුම ප්‍රශ්නයක් අහනවා. මොකක්ද අහන ප්‍රශ්නේ? මේ සාන්දෘෂ්ටිකව යමක් ලබා ගන්න පුළුවන්කම තියෙද්දි ඇයි මේ බ්‍රහ්මචර්යයක් රැකලා ලබා ගන්න බැරි දෙයක් පස්සේ යන්නේ කියලා. වෙන විදිහකට කියනවා නම් හිතේ ඒ ප්‍රශ්නේ අනිත් පැත්ත තමයි මේ සාන්දෘෂ්ටිය කියලා කියන්නේ ඔච්චර ලස්සන කඩවසම් තරුණයෙක් මොකද මේ බ්‍රහ්මචර්ය රකින්නේ? ගමට ගිහින් ගෑණියෙක් අරගෙන ජොලියේ ඉඳින් කියන එක තමයි දෙයියෝ කියන්නේ. ඉතින් අපි හිතනවා දිව්‍ය ලෝකයට ගියාම නිකන් අමුතුම කට්ටිය තමයි ඉන්නේ කියලා. දිව්‍ය ලෝකේ ඉන්නේ මේ ඉන්නවා වගේම රැලක් තමයි. මොකක් හරි හේතුවක් නිසා දිව්‍ය ලෝකෙට යනවා. හැබැයි ඔළුව වෙනස් වෙලා නැහැ. හිතන විදිහ වෙනස් වෙලා නැහැ. ආකල්පවල වෙනසක් ඇති වෙලාම නැහැ. ඉතින් සමිද්දි හාමුදුරුවන්ට මේ ප්‍රශ්නට උත්තර දෙන්න බරපතල වැඩි. සමිද්දි හාමුදුරුවෝ කියන්නේ මම දන්න තරමින් නම් සාන්දෘෂ්ටිකව කරන්න පුළුවන් එකම දේ තමයි බ්‍රහ්මචර්ය රකින්න එක. ඒක තමයි මම කරන්නේ කියලා. ඊට පස්සේ දෙවියා කියලා තියෙනවා. මට තේරෙන්නේ මට මේක තව පොඩ්ඩක් තේරුම් කරලා දෙන්න කියලා. එහෙම කිව්වට පස්සේ
සමිද්ධි හාමුදුරුවෝ කියලා තියෙනවා. එහෙනම් බුදුරජාණන් වහන්සේ හම්බෙමු. බුදුරජාණන් වහන්සේ හම්බුනාට පස්සේ බුදුරජාණන් වහන්සේට පුළුවන් වෙයි මේක එකලාසයක් කරලා අපිට දෙන්න. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ හම්බෙමු කිව්වාම ඊට පස්සේ මේ දේවතාව කියලා තියෙනවා. මහා ශාක්‍ය දෙවිවරු වෙනවා බුදුරජාණන් වහන්සේව හම්බෙන්න. ඒගොල්ලෝ බොහොම ඉස්සරහා ඉන්නේ. අනේ අපි වගේ අල්ප ශාක්‍ය දෙවිවරුන්ට බුදුරජාණන් වහන්සේට කිට්ටු වෙන්නවත් බෑ කියලා. ඊට පස්සේ සමිද්ධි හාමුදුරුවෝ කියලා දෙනවා කමන්නේ ඔබ පිටිපස්සෙන් ඉන්න මම බුදුරජාණන් වහන්සේගේ ඔබ වෙනුවෙන් ප්‍රශ්න අහන්න කියලා. ඉතින් බුදුරජාණන් වහන්සේගෙන් අහපුවාම බුදුරජාණන් වහන්සේ දීලා තියෙනවා ලස්සන වචන ටිකක් ඒකට. බුදුරජාණන් වහන්සේ සමිද්ධි හාමුදුරුවෝ කිව්වාන් පස්සේ බුදුරජාණන් වහන්සේ කියනවා අක්කේය සංඤිනෝ සත්තා අක්කේයස්මින් පටිච්චිතා අක්කේයස්සේ අපරිඤ්ඤතා කියලා. right? අක්කේය සංඤිනෝ සත්තා කියලා කියන්නේ මේ සත්වයා දැනට ප්‍රකාශිත දේ පමණයි ඉස්සරහට අරගෙන වැඩ කරන්න දන්නේ. දැනට ප්‍රකාශිත දේ විතරයි ඉස්සරහට අරගෙන වැඩ කරන්න දන්නේ. ඒ විතරකුත් නෙමෙයි ඒ දැනුමේ පිහිටලා තමන්ගේ ලෝකය හදාගන්නවා. ඊට පස්සේ ඒ හදාගන්න ලෝකය පවත්වන්න තමන්ගේ මුළු ජීවිතේම කැප කරනවා කියලා. ඉතින් සමාවෙන්න ඕන මට මෙතන ඉගෙනගත්තු නෝනවරු මහත්තුරු ඉන්නවා නම් මහාචාර්ය වෙනවා කියන්නේ ඒක තමයි. අපි යම් දෙයක් ඉගෙනගෙන අපිට ඒක මුලින්ම කරනවානේ. අපිට O level පාස් වෙච්ච ගමන්ම ඕගොල්ලෝ කලා, ඕගොල්ලෝ වාණිජ්‍ය, ඕගොල්ලෝ විද්‍යාව කියලා කඩනවා. ඊට පස්සේ වාණිජ්‍ය වලට ගියාට පස්සේ A level පාස් වුණාට පස්සේ ආයෙ කඩනවා අර ඇඩ්මිනිස්ට්‍රේෂන් මේ ඇඩ්මිනිස්ට්‍රේෂන් කියලා කඩනවා. ඊට පස්සේ විද්‍යාව වලට යන අයට ඒගොල්ලෝ තව 30000කට විතර කඩනවා. ඉතින් ඔහා කඩලා මේ අපිට කවුරු හරි දෙයක් දැනගත්තු ප්‍රකාශිත දෙයක් අපේ ඔළුවට දාලා අපි ඕකේ උඩට යන්න දන්න ඒරියා එක පටු කර ඒකේ විශේෂඥයෙක් කරනවා. ඒකේ විශේෂඥයෙක් කෙරුවා විතරක් නෙමෙයි යාට තෑගි භෝගයක් දෙනවා. තෑගි භෝගය විතරක් දෙනවා නෙමෙයි යාට තනතුරුත් දෙනවා. දීලා ඉතින් අනිත් ලෝකෙම ඉතින් යාව පිළිගන්න ඕන ක්‍රමයක් හදලා තියෙනවා. එතකොට මෙයා මේ පොටි ටිකයි දන්නේ අනිත් දන්නේ නැති එක ඔක්කොම මේ මහා විශාලයි. ඒ අය වචනයක්වත් කතා කරොත් කෙලින්ම පොල්ලෙන් ගහනවා. මට මතකයි මම දෙස්පෙන් ආපු මුල් කාලේ අපි ළමයි ඉස්කෝලේ යද්දී ඉතින් මහාචාර්යවරුන්ගේ ළමයි ඇවිල්ලා හිටා. ඉතින් එක මහාචාර්යවරයෙක් ඇවිල්ලා මොකක් හරි salary sacrifice කරලා වාහන ගන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. salary sacrifice කරනවා කියලා කියන්නේ මේ පඩියෙන් කොටසක් ගන්නවා වාහනේ ගන්න. ඒ වාහනේ ගන්න පඩියෙන් කොටස ගත්තට පස්සේ ඒ ගන්න කොටස ටැක්ස් වලට අහු වෙන්නේ නැහැ. ටැක්ස් අහනයක් තියෙනවා. ඉතින් ඒක තමයි salary sacrifice කරලා කියන්නේ. ඉතින් මම ඒක කරලා ගන්න යනවා කියලා කිව්වහම ඉතින් මහාචාර්යවරයා කිව්වා මොකක්ද ඔකේ තියෙන වාසිය කියලා. මම ඉතින් ඔකේ වාසිය කියන්න ගියාම මම කිව්වා මේ depreciation කියලා මේ ෂෙයා වීම කියලා එකක් තියෙනවා. ඒකෙන් අපිට යම් වාසියක් එනවා කියලා මම පැහැදිලි කරන්න පටන් ගත්තා විතරයි. මොනවාද ඔය depreciation කියන්නේ? කොහෙද ඔය depreciation කියලා දෙයක් තියෙනවා? ගාගෙන ගියා මම ඊට කට සද්ද නැතුව හිටියා. ඉතින් ඒක මම කියන්න අදහස් කරන්නේ මේ තමන් යම් දෙයක් දන්නවා. ඒකෙන් මහාචාර්ය අනිත් ඒවා ඔක්කොම බල්ලට දාලා තමයි කතා කරන්නේ. හැම තිස්සෙම hina වෙලා තමයි කතා කරන්නේ. ඉතින් ඒක තමයි බුදුරජාණන් වහන්සේ මෙතන කියන්නේ. මේ තමන්ගේ ප්‍රකාශිත දැනුමක් තියෙනවා. දන්න දැනුමක් තියෙනවා. දන්න සංඥාවක් තියෙනවා. ඒකෙන් තමන්ගේ ලෝකේ ගොඩනගා ගන්නවා. ගොඩනගා ගන්න මුළු ජීවිතේම ඒකට කැප කරනවා. කැප කරනවා නෙමෙයි අනිත් මිනිස්සුත් ඒ පාරෙම එලෝ ගෙනියන. ප්‍රකාශිත දේ පමණයි. බුදුරජාණන් වහන්සේ කිරුවේ මොකද්ද? සත්‍ය මාර්ගය කියලා බුදුරජාණන් වහන්සේ ප්‍රකාශිත දෙයින් පටන් ගත්තා. ප්‍රකාශිත දෙයින් පටන් අරගෙන ප්‍රකාශිත දේ අප්‍රකාශිත වෙද්දී උඹලට තව දැනුමක් තියනවද කියලා බලන්න අපිට අලුත් ඇහක් දුන්නා. ඒ ගන්න හැට තමයි මේ සතිය කියලා කියන්නේ. ඒක තමයි බුදුරජාණන් වහන්සේ කියන්නේ මේ හුස්ම දිහා බලාගෙන ඉඳි අපි දැන් වාර 6ක් 7ක් සාකච්ඡා කරුවා. මෙතන ආධුනිකයෝ පවා කියලා තියෙනවා මම හුස්ම දිහා බලාගෙන ඉඳි මෙන්න මේ මෙහෙම වෙනවා කියලා.
ඒ කියන්නේ මේ ප්‍රකාශිත දේ නැති වෙගෙන යනවා. එක තරම් මට මතකයි එහෙම නැති වෙගෙන යද්දී එක්කෙනෙක් කිව්වා මේ මාව දෙදරන්න වගේ පටන් ගත්තා කියලා. ඉතින් ඒ අප්‍රකාශිත දෙයක් කියනවා. බුදුරජාණන් වහන්සේ කියන්නේ අප්‍රකාශිත දෙයට බලාගෙන ඉන්න පුළුවන්ද? ඔබ නිරීක්ෂණය විතරක් කරපන්. ඔබ තීරණ ගන්න යන්න එපා. තීරණ ගන්න එක කල් දාපන් කියලා. එහෙම කල් දාන්න තීරණ නොගෙන ඉන්න අපේ ප්‍රතික්‍රියාව අඩු වෙනවා. ප්‍රතික්‍රියාව අඩු වෙනවා කියලා කියන්නේ ප්‍රතික්‍රියාව කියන්නේ තියෙන එකෙන් තව එකක් හදනවා. තියෙන එකෙන් තව එකක් හදනවා. තියෙන එකෙන් තව එකක් හදනවා. ප්‍රතික්‍රියා නොකර හිටපුවාම සිද්ධ වෙන්නේ යට තියෙනවා නම් දේවල් උඩට එනවා. යට තියෙනවා නම් දේවල් උඩට එනවා. ඒ කියන්නේ අප්‍රකාශිත දේ උඩට එනවා. එහෙම උඩට ඇවිල්ලා බුදුරජාණන් වහන්සේ අපේ මේ කායික ක්‍රියාවලියෙන් එහාට ගිහින් මානසික ක්‍රියාවලියෙන් එහාට ගිහින් ස්වභාව ධර්මයෙන් එහාට ගිහින් අපි මේ ස්වභාව ධර්මයේ කොටසක් හැටියට සත්‍යයේ කැරියට විහිවෙන ක්‍රමයක් තමයි බුදුරජාණන් වහන්සේ අපිට ඉදිරිපත් කරලා තියෙන්නේ. ඉතින් ඒක තමයි මේ සතර සතිපට්ඨානයේ පුරාවට අපිට ඉස්සරහට සාකච්ඡා කරන්න තියෙන්නේ. ඉතින් වැඩේ තියෙන්නේ මේ අප්‍රකාශිත දේවල් අපිට ඉදිරිපත් වෙද්දී සතිය වඩාගෙන යන්න මේ අප්‍රකාශිත දේවල් ඉදිරිපත් වෙද්දී අපි මේ අප්‍රකාශිත දේවල් කොච්චර පිළිගන්නවා අප්‍රකාශිත දේවල් දෝතින් පිළිගන්නවද කියන එක ප්‍රශ්නයක් වෙනවා. යම්කිසි කෙනෙකුට හුස්ම දිහා බලාගෙන ඉද්දී ඒ හුස්ම අඩු වෙගෙන යනවා නම් සමහර කෙනෙක් මේක ප්‍රශ්න කරන්න පටන් ගන්න පුළුවන්. ප්‍රකාශ දෙනවා. බුදුරජාන් වහන්සේගෙන් සත්‍ය මාර්ගයේ යනවා. යද්දී අපේ දැනුම ඉස්සරහට එනවා. අපේ දැනුම ඉස්සරහට ඇවිල්ලා කියනවා මේ ඔක්සිජන් මදි වේගන යනවා. මම දොස්තර කෙනෙක් හම්බෙන්න ඕන කියලා. ජරයක් මට මතකයි අපේ පන්සලේ භාවනා කර ඉන්නවා. භාවනා කර ඉද්දී එදාම ආපු එක්කෙනෙක් පළවෙනි සැරේට හා පුරා කියලා මේ සතිය වඩපු එක්කෙනෙක් පරියන්කය කරපු එක්කෙනෙක් මෙයා ටික වෙලාවක් ගියාට පස්සේ ගාන්න පටන් ගත්තා. ඊට පස්සේ පිටිපස්සේ හිටියා දොස්තර කෙනෙක්. ඉතින් ඒ දොස්තර නැගිටලා ගියා. ඉතින් මම හැරියා. දැන් මේ මනුස්සයාට මුකුත් කරන්න එපා කියලා කියන්න මට නැගිටින්න බෑ. මගේ කකුල හිටිලා. ඊට පස්සේ මම මාගාව තිබුණේ ලේන්සුව එළිය තිබුණා. මම ලේන්සුව පොඩි කරලා ගැහුවා. ගහපුවම ලේන්සුවෙන් ඉච්චර දුර ගහන්න බෑ. ලේන්සුව මග වැටුණා. ඉතින් අර මනුස්සයා ගිහින් අර ලස්සනට භාවනාව යන එක ලස්සනට අප්‍රකාශිත දේ ප්‍රකාශයටපත් වෙගෙන එන වෙලාවේ අර මනුස්සයාට කරදර කෙරුවා. ඒ භාවනා කරන එක්කෙනා නෙමෙයි. භාවනාවෙන් පිට හිටපු කෙනෙක් ගිහින් අර කරදර කෙරුවා. වෙන එක්කෙනෙක් ගිහින් කරදර කෙරුවා. ඉතින් භාවනා කරන එක්කෙනාමත් ඒකම තමයි කරන්නේ. මට මතකයි අපි මෙල්බන් වැඩසටහන කරන වෙලාවේ එක්කෙනෙක්ට එහෙම වුණා. එහෙම වුණාට පස්සේ එයා ඒක ප්‍රකාශ කරුවේ කොහොමද? මට නොවිය යුත්තක් සිද්ධ වුණා කියන ආකාරයට. මම හරියට භාවනා කරුවේ නැහැ. මම භාවනා කරුවා නම් මෙහෙම සද්දයක් ඉන්න විදිහක් නැහැ නේ. ඒ කිසිම වැරදක් නෙමෙයි. එහෙම තමයි අප්‍රකාශිත දේ ප්‍රකාශයටපත් වෙන්නේ. අප්‍රකාශිත දේ උඩට එන්නේ. ඒ අප්‍රකාශිත දේ උඩට එද්දී අපේ හිත, අපේ තියෙන තණ්හාව, අපේ තියෙන මාන්නය, අපේ තියෙන දැනුම සම්පූර්ණයෙන් අපිට හිටින්නේ හරහට. සම්පූර්ණයෙන් අපිට හිටින්නේ බාධාවට. සම්පූර්ණයෙන් අපිට හිටින්නේ මේ මග අහුරන විදිහට. ඉතින් ඒක උදාහරණයක්. ඔය වගේ උදාහරණ කී ඕන තරම් තියෙනවා මේ භාවනා මාර්ගයේ. ඉතින් විශේෂයෙන්ම ඔය අපි දන්න දේවල් මොනවා දන්න දේවල්ද මේ ධර්මය ගැන දන්න දේවල් අපිට බොහෝම බලපානවා. බොහෝම මග අවුරනවා. භාවනාව දියුණු වෙන්න. භාවනාව දියුණු වෙන්න අපි ධර්මයේ යමක් දන්නවා නම් ඒ යන්න ධර්මයේ දන්න එක අපිට බාධාවක් වෙනවා. ධර්මයේ දන්නේ නැත්නම් අපි මුස්ලිම් නම් අපි ක්‍රිස්තියානි නම් ගහගෙන යනවා. මොකද අපි ධර්මයේ දන්නේ නැහැ. අපි නාම රූප පරිච්ඡේදය දන්නේ නැහැ. අපි පටිච්ච සමුප්පාදය දන්නේ නැහැ. අපි කම්මස්සගත ඥාන සම්මාදිට්ඨිය පතන්දර මොකුත් දන්නේ නැහැ. කතෝලික කෙනෙකුට කියන හුස්ම බලන් ඉන්න නිරීක්ෂකයෙක් විතරක් වෙන්න අනේ කරගෙන යනවා. එහෙම කරන කතෝලික අය දැන් අපේ මේ සමූහයේ ඉන්නවා ඇත්තටම.
ඉතින් හොඳට ප්‍රතිඵල ලම්බෙලා. හැබැයි ඉතින් ප්‍රතිඵල වලට එන සමහර ප්‍රතිඵල සැක කරනවා මොකද ඒගොල්ලන්ට පුරුද්දක් නැති. හැබැයි කිව්වට පස්සේ ඒගොල්ලෝ පිළිගන්නවා. මෙන්න මේකයි වෙන්නේ, මෙන්න මේකයි මල්ලි වෙන්නේ, මෙන්න මේකයි නංගි වෙන්නේ කියලා කිව්වට පස්සේ ඒගොල්ලෝ පිළි අරගෙන දිගටම කරගෙන යනවා. ඉතින් භාවනාව දියුණු වෙද්දිත් ඒ හින්දා අපිට මේ වෙන දේවල් නෙමෙයි වෙන මාර්ග නෙමෙයි අපිට ප්‍රශ්න ඇති කරන්නේ. භාවනාව දියුණු වෙද්දී අපි මේ ධර්ම මාර්ගය පිළිබඳව දන්න එක ප්‍රශ්නයක් වෙනවා. ඊයේ නෙමෙයි පෙරේදා එක නෝනා කෙනෙක් කතා කරුවා. කතා කරලා එයා ලස්සනට කිව්වා එයාගේ සක්මන ගිය විදිහ. ලස්සනට කිව්වා. ඒ කියපු එක උදාහරණයක් මම කියන උදාහරණ දෙකක් දුන්නා එයා සක්මන අධ්‍යක්ෂක විදිහ. එකක් එයා කියනවා එයාට මේ ඇඟ දැනිච්ච විදිහ හරියට දොරටුවක් ගේට්ටුවක් වහලා මිනිස්සුන්ව උසි ගන්නපුවාම ඒ මිනිස්සු ඇවිල්ලා දොර ගාවට ඇවිල්ලා මේ දොර කඩාගෙන යන්න හදන්නේ කොහොමද? අන්න ඒ වගේ දෙයක් මගේ මේ ඇඟේ දැනුණා කියලා එයාගේ සක්මන ගැන පියවරයන් ටික ලස්සනට පැහැදිලි කරලා කිව්වා. තව ලස්සන එකක් කිව්වා. මම ඒක මේ වෙලාවේ අනවශ්‍ය විදිහට කතා දික් කරගෙන ඉඳ කියන්නේ නැහැ. අන්තිමට අහුව ප්‍රශ්නේ මොකක්ද දන්නවද? ලස්සනට භාවනාව යනවා. මෙච්චර හොඳට අත්දැකීමක් දැකලා. එයා විනාඩි පැයක් සක්මන් කරන්න තියපු එක්කෙනා ඒ වගේ වේදනාවල් ආපු නිසා පැය දෙකමාරක් සක්මන් කරලා. අන්තිමට අහුව ප්‍රශ්නේ මොකක්ද දන්නවද? අන්තිමට ඇහුවේ මේ විඥාණය මොකද්ද කතාවක් කියලා බයිලයක් කිව්වා. ධර්ම ඥානය ඇවිල්ලා අර ලස්සනට කෙරීගෙන යන භාවනාවේ අහන්න ඕන ප්‍රශ්නේ පැත්තකින් තියලා වෙන මොකද මොනවද කරන්නේ? එහෙනම් භාවනාව දියුණු වෙන්න අපි මතක තියාගන්න ඕන දෙයක් තමයි අපි භාවනාව ගැන කතා කරන්න ඕන පොතේ තියෙන වචන වලින් නෙවෙයි. අපි කතා කරන්න ඕනේ භාවනාව ගැන බබාගේ වචන වලින්. අර මම උදාහරණ දුන්නේ ඒකයි. ඒක තමයි තමන්ගේ සත්‍ය අත්දැකීම. ඒක තමයි තමන්ගේ ප්‍රත්‍යක්ෂය. ඒක තමයි තමන්ගේ අප්‍රකාශිත දැනුම ප්‍රකාශ වෙන ආකාරය. එතනින් තමයි ඊළඟ අප්‍රකාශිත දේ අපිට ඇදලා ගන්න පුළුවන්. නැත්නම් විඥානයයි නාම රූපයි ඔය කතන්දර ඔක්කොම පොත්වල තියෙනවා. ඒවා පොත් කියවන්න සමහර භාවනා මධ්‍යස්ථාන වලට පොත් අරන් ඉන්න එපා කියනවා. පොත් අරන් ඉන්න එපා කියනවා. මං අහලා දෙනවා ස්වාමීන් වහන්සේ සමහර බණ අහලා පටලවා ගන්න මිනිස්සුන්ට බණ අහන්න එපා කියලා. මොකද අහන එක ධම්මජීව හාමුදුරුවෝ කියන්නේ මෝඩ වඩුවට ආයුධ වැඩි වුණාම කපා ගන්නවා. මේ ආයුධන වලින් ගන්න ඕන ප්‍රයෝජනෙ ගන්න නැහැ. ඒක අරගෙන කපා ගන්නවා. වඳුරට දැලිපී හම්බුනා වගේ. ඒ හින්දා මේ ධර්ම මාර්ගයේ දියුණු වෙගෙන යද්දී අපිට දන්න ප්‍රකාශිත ධර්ම ඥානෙම හරහට තියාගන්නවා. කවුද? වෙන මොකොත් නෙමෙයි. අපේ මේ චපල හිත ඕගොල්ලෝ නෙමෙයි කරන්නේ. මේ පුද්ගලයා කරන දෙයක් නෙමෙයි. ඕක මනුස්ස සත්ත්ව සංහතයට පොදු දෙයක්. ඒකයි බුදුරජාණන් වහන්සේ කිව්වේ සමිද්ධාම්දුරුවන්ගේ දෙයියන්ට. මේ අපි ප්‍රකාශිත දේ තමයි ජීවත් වෙන්නේ. ප්‍රකාශිත දේ තමයි අපි පුළුවන් තරම් ලෝකේ තනාගන්නේ. ඒ ප්‍රකාශිත දෙයට මුළු ජීවිතේම කැප කරලා ඉන්නවා. කැප කරලා ඉඳලා අහනවා අතක් පිට අතක් උඩ තියාගෙන හිටියාම කඩේට ගිහින් පාන් ගෙඩියක් ගත්ත හැකි කියලා ඔබ දානවා. ඔන්න අපේ දැනුම. ඉතින් ඒ වගේ තව එක්කෙනෙක් කතා කරුවා ඊයේ. එයා කතා කරලා මගෙන් ඇහුවා මේ අවුරුදු 10ක් මම දැනුවත්වම භාවනා කරන කෙනෙක්. අපේ රිට්‍රීට්ස් වලට පවා එන කෙනෙක්. කතා කරලා ඇහුවා Little Locksmith කියන පොත මේ ෆිලොසොෆිකල් පොතක් කියලා. මම දන්නවා පොත මොකක්ද කියලා හාමුදුරුවෝ නිතරම සමහර පොයින්ට්ස් වලට ඒක කෝට් කරනවා. ඉතින් අහපුවාම මම කිව්වා නැහැ ඒක නවල් එකක්. හැබැයි නවල් එකේ ෆිලොසොෆිකල් බෑග්ග්‍රවුන්ඩ් එකක් තියෙනවා මේ පුරාවටම. ඉතින් එක පොයින්ට්ස් වලට හාමුදුරුවෝ ඒක අරන් කෝට් කරනවා. ඊට පස්සේ මට කිව්වා මම මේක ඉන්ටර්නෙට් එකේ වල මම මේක අරන් බලන්න හදන්නේ කියලා. ඉතින් මට කටවහන් ඉන්න බැරි හින්දා මම කිව්වා උඹලට පිස්සෝ.
කියලා මම බැන්නා. බැන්නට පස්සේ ඇහුවා ඇයි එහෙම අපි දැනුම දැනගන්න එපා අරක කරගන්න එපා මේක කරගන්න එපා කියලා කියන එකට එක කිව්වා. ඊට පස්සේ මම කිව්වා හොඳයි ඔබ කරගනින්. කොහොම දිගටම යන්න කියලා. කියලා මම නැවැත්තුවා. නැවැත්තුවාට පස්සේ මෙයාට තේරුණා මොකක් හරි අප්සෙට් එකක් ගියා මම බ්‍රේක් ගහුවා කියලා. ඊට පස්සේ කිව්වා මහත්තයා මොකක් හරි ආකල්පයක ඉන්නේ කියලා. මම කිව්වා මට තේරුන්නේ නැහැ. ඊට පස්සේ කිව්වා වටෙන් ගොඩෙන් ඇවිල්ලා අන්තිමට කිව්වා මේ මං කරන දේ හරි නෑ කියන එකද ඔය කියන්නේ. මම කිව්වා ඒක තමයි මම කියන්නේ. ඒක මේ උඹලට කිව්වට උඹලට තේරෙන්නේ නැහැ කියන එකට ආගියු කරනවා. ඉතින් මම කැමති නෑ මගේ කාලේ නාස්ති කරන්න. උඹලා වගේ අය එක්ක මේක අහගෙන කරගෙන කියන දේ කරන කෙනෙකුට කරන දේ කියන කෙනෙකුට මම කාලේ මිඩංගු කරන්න කැමතියි. මොකද මේව රත්තරන්. අපි රත්තරන් විකුණන්නේ පොලේ ගොඩ 50යි කියලා දාලා. ඒවා ගන්න ඕන කෙනෙක් ඉන්නවනම් හෙට්ටි වීදියට යන්න ඕන. හෙට්ටි වීදියට ගිහින් ඒ කඩේ මුදලාලි ගත්තට පස්සේ පුටුවක් දීලා උඹලා උගන්න රත්තරන් ගන්න පුළුවන්. ගොඩ 50ට විකුණන්නේ මාළු. කුණු වෙච්ච මාළු. එහෙම විකුණන්න දෙයක් නැහැ. එහෙන් තමයි සද්ද නැතිව ඔබට ඕනනම් කරපයි කන්න. එතකොට මට තව විනාඩි 3යි තියෙන මේක දිගටම කතා කරන්න තිබුණා නම් හොඳයි. මට මීටින් එකක් තියෙනවා කියලා. හොඳයි. අපේ වැඩසටහන තියෙනවානේ ඕන වෙලාවක සම්බන්ධ වෙන්න. ඉතින් මම මේක ගත්තේ වෙන මොකුත් කියන්න නෙමෙයි. මේ අපි දැනුම. අපේ මේ මෙච්චර භාවනා කරුවා. අපි දන්න දැනුම අපි අහන බණ අපි හරහට තියාගන්න. හරහට තියාගෙන බුදුහාමුදුරුවෝ මේ කියලා තියෙනවා ඥායස්ස අධිගමාය. ඥායස්ස අධිගමාය කියලා මම ඔක සාමාන්‍ය වචනෙට මම කියන්නේ දන්න දැනුමෙන් එහාට අධිගමනයකට ලක් වෙනවා. මේ අපි දන්න තියෙන ඥානය අධිගමනයකට ලක් වෙනවා. ඒක ඉතින් අර ලස්සන වචන වලින් කියන සත්‍ය මාර්ගය ළඟා කර ගැනීම කියලා. ඒක ටිකක් බරපතල වැඩි වගේ. මම නම් කියන්නේ මේ දන්න දැනුම මේ දන්න භෞතික විද්‍යාව, අර විද්‍යාව, මේ විද්‍යාව කියලා තියෙනවනේ විද්‍යාවල් කොට. මේ විද්‍යාවල් ඔක්කොංගෙන් එහාට යන්නේ. තමයි මේ ඥායස්ස අධිගමාය කියලා කියන්නේ. ඉතින් එහෙම ඥායස්ස අධිගමාය ගන්න බුදුරජාන් වහන්සේ කියනවා අපිට අවශ්‍යයි කියලා මේ බුදුරජාණන් වහන්සේ ස්ටෙප්ස් 3ක් දෙනවා. මොනවාද දෙන ස්ටෙප්ස් 3? අපිට සුතමේ ඥානය කියලා එකක් අවශ්‍යයි. සුතමේ ඥානය කියලා කියන්නේ මේ දැන් අපි මේ ලබන එක. පොතකින් පතකින් ගන්න එක. කාට හරි අහුම්කම් දෙන එක. ඒ සුතමේ ඥානය ගත්තට පස්සේ ඒ සුතමේ ඥානයෙන් නවතින්න නරකයි. ඊට පස්සේ අපි ඒක චින්තාමය ඥානයට යන්න ඕනේ. චින්තාමය ඥානයට කියන්නේ අපි මේක අපේ තියෙන දැනුම් සම්භාරයේ හැටියට අපේ තියෙන චින්තන රටාවේ හැටියට අපි මේක අපි විසින් මොකක්ද ඒකට කියන්නේ සිංහලෙන් ක්‍රිටිකලි ඉවැලුවේට් කරලා බලනවා. අපි තර්ක කරලා බලනවා මේක හරිද මේක මෙහෙමද මේක අර එහෙමනම් මේක මෙහෙමනම් මේක අච්චරද මෙච්චර නම් මෙච්චර කොච්චරද කියලා අපි මේක තර්ක කරලා බලනවා. එහෙම තර්ක කරලා බලපුවම රයිට් මෙතන දෙයක් තියෙනවා තමයි කියලා තේරුම් ගන්නවා. ඒකට අපි කියනවා චින්තාමය ඥානය කියලා. චින්තාමය ඥානය ඔය දෙකම වැඩක් නැහැ. බුදුරජාන් වහන්සේ කියන්නේ චින්තාමය ඥානයේ තියෙන එක්කෙනා කරන්නේ දිගටම ආගියු කරනවා. අද උදේත් එක්කෙනෙක් කතා කරුවා මම හිතන්නේ ශාමලී දන්නවා අපේ යාළුවෙක් උදේනි කියලා මම උට බැන්නේ මේ වගේ මිනිහා මේ හිත දිහා බලාගෙන ඉන්න එක්කනේ. ඊට පස්සේ මගෙන් ඇහුවා එතකොට මේ උඹ කියන්නේ මේ කයට හිත ගන්න එක වැඩි වැදගත් කියලා. මම කිව්වා ඔව් ඒක තමයි කරන්න ඕන. මම උඹලට කියන එක නැවැත්තුවේ උඹලට කියලා වැඩක් නැහැ. එන්න මම උඹලට කියන එක නැවැත්තුවා කියලා. ඇත්ත තමයි කරන්න ඕන කියලා කිව්වා. ඉතින් ඒ වගේ මේ චින්තාමය ඥානයේ තියෙන එක්කෙනා තර්ක කරනවා. හිත දිහා බලනවා. හිත ගැන හිත ඉන්න ඕන කියන කතන්දර වලට එනවා. බුදුහාමුදුරුවෝ කියන්නේ භාවනාමය ඥානය. භාවනාමය ඥානය කියලා කියන්නේ ඔකට ලස්සන උදාහරණයක් දෙනවා ගෝයින්කජීතුමා. මේ සුතමේ ඥානය කියලා කියන්නේ රෙස්ටොරන්ට් එකකට ගිහින් මෙනු කාඩ් එක කියෝන එක සුතමේ ඥානය. චින්තාමය ඥානය කියලා කියන්නේ දැන් අපි දෙයක් සිලෙක්ට් කරගන්නවා මේක හොඳයි කියලා. ඒකම වෙන ටේබල් එකක ඉන්න කෙනෙක් කාලා හොඳට සන්තෝෂයෙන් මූණ තියාගෙන
ඉන්නවා නම් හොඳට hina වෙවි අපි දන්නවා right මේක හොඳ ඇති ඒක තමයි අර විදිහට ඉන්නේ කියලා අපි ඒක චින්තාමය වශයෙන් ගන්නවා තර්ක කරලා තර්කයට අනුව එකඟ වෙනවා ඊට පස්සේ භාවනාවේ ඥානය කියලා කියන්නේ අපි ඒක ඕඩර් කරලා අපිම කරනවා අපුවම අපිටම දැනගන්න පුළුවන් මේක කොච්චර රසක් තියනවද කියන්නේ ඒ විදිහට තමයි ඔය සුත්තමේ ඥානෙ චින්තාමය ඥානෙ භාවනාමය ඥානය කියන එක ගෝයින්කජීතුමා ඉදිරියට අරගෙන කියලා දෙන්නේ. ඉතින් අපි මේ සතිය වඩන අපි ඔක්කොම මේ කතන්දර ඔක්කොම පැත්තකින් තියලා අපි ඉස්සෙල්ලම බැස්සෙ මොකටද භාවනාවේ ඥානෙට. මොකද මේ සුත්තමේ ඥානෙ ලංකාවේ අයට උගන්වන්න දෙයක් නැහැ. බෞද්ධ ලෝකෙට උගන්වන්න දෙයක් නැහැ. මේ මුළු ලෝකෙටම උගන්වන්න දෙයක් නැහැ. ඔක්කොම සුත්තමේ ඥානෙ තියෙනවා. චින්තාමය ඥානයක් තියෙනවා. ඒ තමන්ගේ තියෙන දැනුම් මට්ටම් වලට ඒක චින්තාමය වශයෙන් තමන් ඊතු අරගෙන ඉවරයි. වැඩ කරන කට්ටියයි නැත්තේ. ඉතින් ඒ වැඩ කරන කට්ටියට මේ කැමති එක්කෙනෙක් දෙන්නේ හම්බුණා. අපි ඒගොල්ලන්ව තල්ලු කරන්න ඕනේ දැන් අපි යමුඩ ගහගෙන කුඹරට බහින්න කියලා. ඒ හින්දා තමයි අපි කෙලින්ම පටන් ගත්තේ මේක සතිය කියන්නේ. සතිය කියන එකෙන් පටන් අරගෙන අපි දැන් පොඩ පෙන්නනවා. බුදුරජාන් වහන්සේ මේ සතිය කොච්චර උඩකින් තියලා තියෙනවද? බුදුරජාන් වහන්සේ මේ සතිය පාවිච්චි කරගෙන මොන වගේ U-turn එකක්ද අපි මේ සංසාරේ අරගෙන දෙන්න හදන්නේ කියන එක තමයි අපි මේ වැඩසටහන් වලින් දිගින් දිගටම දැනුවත් වෙන්න උත්සාහ කරන්නේ. ඉතින් ධම්මජීව හාමුදුරුවෝ ඔකට අන්තිමට කියන කතාව තමයි මග හොඳට තිබේ නම් දැස හොඳට පෙනේ නම් කිම බැදිවල යන්නේ මං මුලා වූ එකෙකුසේ. ඔය තමයි ධම්මජීව හාමුදුරුවෝගේ කතාව. අපිට මේ සත්‍ය මාර්ගයේ ඒකායනෝ අයම් භික්ඛවේ මග්ගෝ කියලා කියනවා ඥායස්ස අධිගමාය කියලා බුදුරජාණන් වහන්සේ දීලා දෙනවා මේ ඥානය අභිභවා යන්න දෙන එකම මාර්ගය මේකයි කියලා. උච්චර කියලා අවුරුදු 2600ක් පස්සේ පරණ 2600ක් තිස්සේ නොමැකි තියෙන මේ බුද්ධ ඥානයක් බුද්ධ මාර්ගයක් තියෙද්දි අපි මේ ඊයේ පෙරද නොබෙල් ප්‍රයිස් ගත්තුන් පස්සේ යන්නේ. වේද සුගතියක්. යයිද අපි හරි මාර්ගයක කියන එක තීරණය කරන්න මම ඔයගලන්ට බාර කරනවා. බාර කරලා එතනින් මගේ දේශනාව අවසන් කරනවා. අපි ඊළඟ සැරේ බලමු ඊළඟ කොටසට යන්න. මම හිතන්නේ නිබ්බාන සත්‍ය ක්‍රියාය කියන එක නිබ්බාන සත්‍ය ක්‍රියාය කියන එක මම සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. මොකද ඒක තමයි මුළු ටිකටම අපිට කරන්න තියෙන්නේ. අපි ඊට පස්සේ ඒ කෙලින්ම ඊළඟට තියෙන කොටසට බහින්න පුළුවන්. සතර සතිපට්ඨාන සූත්‍රය. ඉතින් සියලු දෙනාටම ඥායස අධිගමාය නගා කර ගැනීමට හැකි වේවා කියලා තෙරුවන් සරණයි කියලා කියනවා. දැන් අපි මේ ඊළඟ අංකයේ වන සාකච්ඡා අනුග්‍රහිතයට සුදුසු මාතෘකාවක් ඉදිරියට ගන්න ප්‍රශ්නයක් නගන්න පෙළ ගැහෙන්න කියලා මම සභාවෙන් ඉල්ලා සිටිනවා. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි නමි. මේ මම මේ ළඟදීනේ මේ සක්මන් භාවනාව පටන් ගත්තේ. මේ දැන් වෙනකොට මට සෑහෙන වෙලාවක් ඒ ගැන හිත යොමු කරගෙන ඇවිදින්න පුළුවන්. මේ මට ඔළුවටත් ඒක මේ ඔළුවට දැනෙනා වගේත් වෙනවා. සමහර වෙලාවට නිදිමතක් වගේ නිදිමතද දන්නේ එහෙම දෙයක් වගේ දැනෙනවා මට. සාමාන්‍ය විදිහට තමයි කරගෙන යන්නේ අර ඒ සක්මන් භාවනාව. ඔව්. පරයන්කේ අපි ඉස්සෙල්ලා සක්මන් භාවනාව ගැන පොඩ්ඩක් කතා කරලා ඉමු. සක්මන් භාවනාව ගැන පද තුනක් විතරක් පද නෙමෙයි වාක්‍ය තුනක් විතරක් කියවුණාට ඒකේ කියපු වාක්‍ය තුනේ ලොකු ගැඹුරක් තියෙනවා. හැබැයි ඒ ගැඹුර ඉඩ දීලා තියෙනවා.
ඒ ඉඩ දුන්නාට ඒ ගැඹුර කොහොමද එන්නේ කියලා නිරීක්ෂණයට ලක් වෙලා නැහැ. හරි ඒක සාමාන්‍ය ස්වභාවික සිද්ධියක්. අපි සතිය වඩන්න කියලා සතිය ප්‍රමුඛ ස්ථානයේ තියන්න කියලා කිව්වහම සතියට වෙන්න ඉඩ ඇරලා අපි කරන්නේ බලාගෙන ඉන්න එක. ඒ බලාගෙන ඉන්න ඉඩ ඇරියහම අපේ හිතේ තියෙන ස්වභාවය තමයි පොඩ අපේ හිත බලාගෙන ඉන්න දේ රසවත් නැත්නම් එයා හැංගෙනවා. එයාට කියන්න කරන්න දෙයක් නැති වෙනවා. ඉතින් ඒ හින්දා මේ බලන දේ හරියට බලලා තියෙන ඒකට ඒක විස්තර ගන්න. අනිතරම කියන දෙයක් තමයි විශේෂයෙන් පර්යංකයේදී ඒක සක්මනටත් අදාළයි. ඉතින් සක්මනේ ගයිඩඩ් සක්මනක් කියන එකක් නැති නිසා ඒක කියවෙන්නේ නැහැ. මේ තොරතුරු එකතු කරන්න කියන එක. සක්මන වෙනදට වැඩිය කරනවා කියපුවාම ඒක බොහොම හොඳයි. සාමාන්‍ය විදිහට කරනවා කියපුවාම ඒක බොහොම හොඳයි. තව වාක්‍යයක් කිව්ව මට වාක්‍ය මතක නැහැ. ඒ වාක්‍ය තියෙන්නේ මේ සක්මනේ තොරතුරු මන් දකින්නවා කියන එක. ඒ තොරතුරු දකින්නවා නම් අපිට අවශ්‍යයි ඔළුවට එනකන් දැනෙනවා කියලා කිව්වා. එතකොට ඒ කියන්නේ ඔළුවට එනකන් දැනෙන්න ඊට ඉස්සෙල්ලා සක්මනේ තව තොරතුරු තියෙනවා. තොරතුරු තිබිලා. ඒ තොරතුරු ටික ඉදිරිපත් කරන්න. මම ඒ තොරතුරු ඉදිරිපත් කරන්න කියලා කියන්නේ තොරතුරු ඇවිල්ලා නැහැ කියන එක නෙමෙයි. තොරතුරු දැකලා නැහැ කියන එකත් නෙමෙයි. තොරතුරු දැකලත් තියෙනවා, තොරතුරු ඇවිල්ලත් තියෙනවා. හැබැයි ඒවා ඉදිරිපත් කරන්න හිත යොහුසුළු නැහැ. අපි ඒවා ඉදිරිපත් කරපුවාම මේ gediya පිටින් තියෙන සක්මන පොඩි කෑලි වලට කැපෙනවා. ඉතින් ඒ හින්දා ඊළඟ සැරේ ඒ ඔළුවට එනකන් දැනෙන එක හොඳයි. මුළු ඇඟම දැනෙන එක හොඳයි. ඒ එතනට එනකන් දැනෙන්න මේක කොහොමද මේ ආරේ? මේ උස්සන කකුල ගෙනිහින් බිම තියෙන එකනේ අපි කරන්නේ. ඔය ක්‍රියාවලියේදී කොහොමද මේ ඔළුවට දැනුනේ? මොන වගේ තොරතුරු වලින්ද මේක පොඩ ආවේ කියන එක අපි ඊළඟ සැරේ සාකච්ඡාවේදී ඉදිරිපත් කරන්න කියලා මම කරුණාවෙන් ඉල්ලා සිටිනවා. ඒ අනිත් එක තමයි ඔය නිින්ද වගේ ගියා කියන එක. නිින්ද වගේ යන්න හේතුව තමයි ඔය සක්මන කියන එක අපි ওই විදිහට මීට ඉස්සෙල්ලා කවදාවත් සක්මන් කරලා නැහැනේ. අපිට එහෙම සක්මන් කරුවා නම් සක්මන් කරන්නේ ඒ සක්මන් කරන්නේ මොකක් හරි පරමාර්ථයක් ඇතුළේ. මෙතන කිසිම පරමාර්ථයක් නැහැනේ. මෙතන ඉඳලා අතෙන්ට යනවා, අතෙන් ඉඳලා මෙතෙන්ට යනවා. මෙතෙන් ඉඳලා අතෙන්ට යනවා, අතෙන් ඉඳලා මෙතෙන්ට යනවා. කවුරු හරි දැක්කොත් ගල් ගහනවා අන්නරුට පිස්සු ඇදිලා කියලා. ඒ වගේ වැඩක් කරන්නේ ඔක කරලම නැහැ. ඒ කියන්නේ ඔය කරන ක්‍රියාවෙන් මොනම දෙයක් නොවුනත් අපේ තණ්හාව අඩු වෙනවා. මොනම දෙයක් නොවුනත් ඒක කරන්න ද්වේෂය අඩු වෙනවා. තණ්හාවයි ද්වේෂයයි අඩු වෙනවා කියලා කියන්නේ ඉතින් නිින්ද යනවා ටිකට සමානයි. එහෙම කරද්දි දිගටම සක්මන් කරන්න පුළුවන් නම් ඒක එක්තරා ආකාරයක හිත එකඟ වීමක්. හිත එකඟ වීම, ඒ තණ්හාව අඩු වීම, ද්වේෂය අඩු වීම තමයි ඔය නිදිමත හැටියට අපේ හිත අපිට කියන්නේ. ඉතින් ඒ කියපු තොරතුරු වලින් වැඩේ හොඳට යනවා. තව මට අවශ්‍යයි මේකේ විකාශනය වෙන ආකාරයට තව වැඩිපුර තොරතුරු එකතු කරන්න. මම සක්මන සාමාන්‍ය ආකාරයට කරනවා කියපු එකයි ඔළුවට එනකන් දැනෙනවා කියපු එකයි අතර තියෙන තොරතුරු ටික. තව ඉදිරිපත් කරන්න ලයින්ස් 5ක් 6ක් දාන්න. පරයන්ක භාවනාවේදී ගොඩාක්ම වෙලා ඉන්න පුළුවන්. ඒ ඉන්න වගේම හිත එකඟ කරගෙන අර වෙනදා විදියටම තමයි අර සාමාන්‍ය හුස්ම ගොඩාක්ම හිමින් කියලා කියන්නේ බොහොම මේ පොඩි හුස්ම වලින් කෙටි හුස්ම සමහරට හුස්ම ගන්නවද නැද්දවත් මට ප්‍රශ්නයක් එතනදී මේ ඒ ප්‍රශ්නයක් කියලා කියන්නේ ගැටෙන්නේ නැහැ කියන වගේ එහෙමම ඉන්න පුළුවන් මට ඕනම කාලයක් මටම වමනාවෙන් තමයි අයින් වෙන්නේ නැත්තම් ඒ ප්‍රමාණයෙන්ම ගෙනියන්න පුළුවන් පොඩි කෙටි හුස්ම වලින් මම ඒ විදිහට ගෙනියන්නේ. ඊටාම ඉක්මනින්වත් මේ මගේ හිතත් සංසුන් වෙනවා ඒ වෙලාවට. එහෙම තමයි යන්නේ. ඔව්. ඒකේ මොකුත් ප්‍රශ්නයක් නැහැනේ. ප්‍රශ්නයක් නැහැ මේ ඒ ක්‍රමයේ තමයි දිගටම යන්නේ මට තේරෙන විදිහට. ඒ කියන්නේ තාම මම ඒකෙන් එහාට දෙයක් ලොකුවට දැක්කේ නැහැ. මම ගොඩක් මහන්සි ගත්තා මම මොකද්ද එතනින් එහාට වෙන්නේ එක නෙවෙයි. මම එතනින් මොකද්ද වෙන්නේ කියන බලන්න. නමුත් මට අරකම තමයි මම නැවත දැක්කෙත් මම ඊටාම පුංචි හුස්ම වලින් මේ භාවනාව ගෙනියනවා කියන එක. හරි.
මම මෙහෙම ප්‍රශ්නයක් අහනවා. සක්මන් කරන වෙලාවයි පර්යංකය කරන වෙලාවයි සමානද වෙනස්? සක්මන් කරන වෙලාව පැය භාගයක් නම් දැන් ගිනියනවාමයි. ඔව්. කොහොමද? ඔව්. භාවනා මේ පර්යංක කරන එක නම් මට වෙලාවක් දැනෙන්නේ නැහැ. එහෙම මම පැය භාගය කියලා කතාවක් නෑ මම දිගට ගිනියනවා ඒක. ඕක එකක් ඔය දෙක සම කරගන්න. හ්ම්. ඒක බොහොම වැදගත් වෙනවා. මොකද දෙකම බොහොම ලස්සනට යනවා. පේන්නේ දකින්නේ නැති වුණාට ඒ හින්දා දෙක සම කරගන්න. පර්යංකයේදී කෙටි හුස්ම තියනවා කිව්වනේ. ඔව්. එතකොට කෙටි හුස්ම වලින්ද පටන් ගන්නෙ එහෙම නැත්නම් ඊට වැඩිය රළු හුස්ම වලින්ද පටන් ගන්නෙ? දිග හුස්ම වලින්ද පටන් ගන්නෙ? මෙහෙමයි. ඒ අර භාවනාවේ මුල් කාලේ බොහොම තද හුස්ම වලින් පටන් ගත්තානේ. දැන් එහෙමම වෙන්නේ නැහැ. භාවනාවට ආව ගමන්ම මේ ඒක ඉක්මනින්ම සංසුන් වෙලා ඒ කෙටි හුස්ම වලට එනවා ආව. ඊට පස්සේ ඒ වෙන විදිහකට කියනවා නම් අහපු ප්‍රශ්නට උත්තරේ තමයි කෙටි හුස්ම වලින් තමයි පටන් ගන්න කියන එක. පටන් ගන්න කියන එක බොහෝ දුරට. බොහෝ දුරට. ඒ කියන්නේ සමහර වෙලාවට මම ටිකක් වෙන මම ඉතින් මේ උගන්නන එකනේ කරන්නේ. ඉතින් ඒ අර ඒ පොඩි ඉතින් ළමයිගේ ගැටලුත් ඉතින් අපට ඔළුවට වැටෙනවා මේ වාඩි වෙන වෙලාවට. අන්න ඒ වෙලාවට තමයි මම පොඩ්ඩක් එහෙම මේ පොඩක් ප්‍රශ්නේ දුරට යන්නේ. නැත්තම් සාමාන්‍යයෙන් පටන් ගත්ත වෙලේ ඉඳන් මම කෙටි හුස්ම වලින් මගේ පටන් ගැනීමම වෙන්නේ. ඔව්. ඔව් ඒ කමන්නේ මේ එහෙම වෙන හිතවිලි වලින් බාධා ආවට ඔය කෙටි හුස්ම වල හිත පවත්වනවා කියන එකට ලොකු බාධාවක් වෙලා නැහනේ. ඔව්. ඔව් ඒ හින්දා කෙටි හුස්ම වල දිගටම බලන් ඉන්න එක බලන් ඉන්න. ඒ කුට හුස්ම වල බලන් ඉද්දී කෙටි ආශ්වාසයත් කෙටිද ප්‍රශ්වාසයත් කෙටිද? දෙකම කෙටි. දෙකම ඊටාම කෙටි මට දැන් මොකද්ද මොකද්ද කෙටි කියන්නේ අන්න එහෙම තේරෙන්නකුත් නෑ ඒ ගැන. ඊටාම පොඩි හුස්ම වලින් යන්නේ. ඒ වගේම මේ සමහරලාට මේ හුස්ම ගන්නේ නැද්ද කියලාත් හිතනවා. ඒ වුණාට මම එහෙම හිතනකොට ආයේ යන්තම් හුස්ම වැටෙනවා මට ඒක. ඉතින් මම ඒක පොඩ්ඩක්වත් මගහරින්න බලන්නේ නෑ. ඔව් ඒ එහෙම හිතපුවාම හුස්ම වැටෙනවා කියලා තේරෙනවානේ. තේරෙනවා. ඔව්. ඒ කියන්නේ අපිට මේ කය පවත්වන්න අවශ්‍ය කරන හුස්ම ප්‍රමාණය අන්තිම පොඩ්ඩයි. ඒ කය විතරක් පවත්වනවා නම් අපිට අවශ්‍ය කරන හුස්ම ප්‍රමාණය අන්තිම පොඩ්ඩයි. හැබැයි ඒ කය පවත්වනවා වෙනුවට හිතවිල්ලකුත් ආවොත් අපිට අවශ්‍ය කරන හුස්ම ප්‍රමාණය වැඩි වෙනවා කියන කතාව තමයි කියන්නේ. ඔව්. ඔව්. එතකොට දැන් ඕකේ මම දෙකක් කියනවා. එකක් තමයි කෙටි හුස්මේ ඉඳලා හුස්ම ගන්නවද නැද්ද තියෙනවද නැද්ද කියන්නේ තරමට එනකන් ඔක තව ගෙවෙනවනේ. ඔව්. නේ? ඒ ගෙවෙන මුළු ක්‍රියාවලියේදීම මොනවාද ඔයා අත්දකින්නේ කියන එක බලන්න. දැන් මෙතන වෙන දෙයක් තමයි කෙටි හුස්ම දකින්නවා. ඊට පස්සේ ආයෙ දකින්න එක තමයි හුස්ම ගන්නවද නැද්ද කියන එක හොයාගන්න බැරි තරමටම ගෙවෙනවා. එතකොට ඔය දෙක අන්ත දෙකක් වෙනවා. ඔය අන්ත දෙක අතරේ යම් ක්‍රියාවලියක් සිද්ධ වෙනවා. ඒ ක්‍රියාවලිය තමයි මිසින්. ඒකම තමයි ඒකම තමයි සක්මනේදිත් කිව්වේ. සක්මන හොඳට වෙනවා ඊට පස්සේ ඔළුව දැනෙනවා. ඒ අතර තියෙන තොරතුරු මිසින්. හරි. ඉතින් ඒ අර තොරතුරු ටික ගන්න පුළුවන් නම් කෙටි හුස්ම ගන්නවද නැද්ද කියලා තේරුම් ගන්න බැරි තරමට ගෙවෙනකන් අතර මොනවාද සිද්ධ වෙන්නේ කියන තොරතුරු උකහා ගන්න පුළුවන් වෙන්න හොඳට අවධානය අපිට වැඩි කරන්න. ඒක එකක්. අනිත් එක තමයි කෙටි හුස්ම දැනෙද්දී දැනෙන වෙලාවට ආශ්වාසය ඉවර වුණාට පස්සේ බලන් ඉන්න ප්‍රශ්වාසයේ එන විදිය පටන් ගන්න විදිය. ප්‍රශ්වාසය ඉවර වුණාට පස්සේ ආශ්වාසයේ එන විදිය බලන් ඉන්න පටන් ගන්න විදිය. එතකොට අපිට යට තව මොනවා හරි මඩ ඉතුරු වෙලා තියෙනවා කාරණා අවශ්‍යලා ගන්න පුළුවන්. ඉතින් හොඳයි යන විදිය. ඔහොමම දිගටම දෛනිකව කරනවා නම් බොහොම හොඳයි. තෙරුවන් සරණයි. චාමලි නෝනා. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි.
සක්මන කරගෙන යද්දී සක්මන නැවතුන තැනට සිදුවන සිද්ධීන් මම මෙතනදි ප්‍රකාශ කරන්න. තවදුරටත් සතියෙන් බලාගෙන සිටියේදී ශරීරයේ පෙරලෙසට ඉදිරියට පහත නැමීම නවතිනවා දැන්. බෙල්ලෙන් උඩ කොටස පමණක් චලනය වෙනවා. ඉදිරියට නැවී පිටිපසට යනවා. බෙල්ලේ පිටිපසට බෙල්ල නැවී උඩ අතට හැරී තියෙනවා. එතකොට කෙමෙන් හිත සහ ඇඟම ඉහළට ඇදිලා යනවා. ටික වේලාවකින් සිට නැවත ඉස්සරහින් බෙල්ල පහත් වෙනවා. මෙම ක්‍රියාවේ දිගටම සිදුවනට බෙල්ල පහතට යන ප්‍රමාණය ටික ටික අඩු වෙලා බෙල්ල පිටිපසට නැවීම නවතිනවා. මුහුණ ඉදිරිය බලාගෙන සිටින ස්ථානයේ දැන් ඔළුව නවතිනවා. විචලනයම කෙමෙන් නැග සැහැල්ලුවේ වෙලා එනවා වෙලාවට. හිත මුදුන දෙකට කෙමෙන් හිත ඉහළට ඇදිලා යනවා. හිත ඉදිරියට පිරිමැදින් කියන වගේ තමයි දැනෙන්නේ. හිත ඉහළට ගෙමින් ඉස්සෙවෙනකොට ඇඟෙන්ද ඉස්සල උර දෙකත් එක්කම ඉස්සරවා වගේ දැනෙනවා. හිත හැකිතාක් ඉහළට ගිහින් බෙන්දෙන්ද පිටිපසට හෙමින් නැවිලා දැන් හිත හරියටම මේ මට දැනෙන කේතුක හැදයට ඉහළට යන්න වගේ තමයි හෙමින් ඉහළට යනවා වගේ. එතකොට යර කේතේ ශීර්ෂයේ අර මුදුනට වගේ තරකට හිත දැන් හැකිතාක් ඉහළට කියලා කියන වගේ දැනෙනවා. ඒ අතරතුරේ දැන් බෙල්ලත් බැරිලා තියෙන නිසා බෙල්ල වේදනාවක් මේ අවස්ථාවේදී දැනෙනවා. අර මගේ කේතේ මුද්‍රා වගේ තැන ඒ පොයින්ට් එකේ ඉහළටම ගිහිල්ලා හිත ගොඩාක් නැගිලා තියෙනවා. දැන් එයාට ඒ පහළට එන්න අවශ්‍යතාවයක් නැහැ. එහෙම බොහෝ වෙලා නැගිලා ඒකම තමයි සිදුවෙන්නේ කීප වතාවක්ම. මේ එතකොට පසුව හිමින් මේ ආයි පහළට එන ගතියක් තියෙන පරයන්කේ නතර වෙලා එහෙම පරයන්කෙන්ම මම මේ සක්මන නතර වෙලා පරයන්කේට ඒ ආකාරයෙන් මේක ඇඳගෙන ගිහිල්ලා මේ වැඩ භාවනාව සිදු කරනකොට මේ සිද්ධියම තමයි මට පරයන්කෙ දකින්නේ. දැන් මට හිතෙන පරයන්කේ මේ සක්මනේ දෙකක් නෙවෙයි එකක් සංසිද්ධියක් විදිහට තමයි මට වැටහෙන්නේ. අනේ අතරේ භාවනාව කරන්නේ. ඔව් හොඳයි. ඒක දැන් දේවල් ওই දෙකම සක්මනත් පර්යංකයත් දෙකම අපි ඉස්සරහට කතා කරන්න තියෙන කායानुපස්සනාව. කය අනුව මේක කය හැටියට බලන එක. ඒ කය හැටියට බලන ක්‍රමවේදයන් දෙකක් වුණාට එකක් සක්මන එකක් පර්යංකේ වුණාට ඕක කරගෙන යද්දී මේක ඒක රස වෙනවා. ඒක රස වුණාට පස්සේ මේක සක්මනත් එකයි පර්යංකයත් එකයි. වෙන විදිහකට කියනවා නම් අපි කැඳ හදද්දී බත් දාලා මොනවාද කියන්නේ සුදු ලුණු එහෙම හොන්තර පොඩි කරලා දාලා එක දේවල් දාලානේ හදන්නේ. ඕක ඉතින් අරක බත් දාලා කලවම් කරලා කූරු ගාලා හොඳට කැඳ වුණාට පස්සේ බතුත් නෑ වතුරත් නෑ සුදු ලුණු කැලිත් නෑ සමහර වෙලාවට අමුතුම දෙයක් තියෙන්නේ. ඒ වගේ තමයි මේක. අපි එක්ක සක්මන කරනවා එහෙම නැත්නම් පර්යංක කරනවා එහෙම නැත්නම් ගෙනියන සෝනවා ගෙනියනවා තියනවා කරනවා එහෙම ආස්වාද ප්‍රසවාද බලනවා ඔක්කොම බලන අන්තිමට එකට ආවට පස්සේ කෙලෙම් බද්දත් කොපෙයියා කිරෙම් බද්දත් කොපෙයියා තෙලෙම් බද්දත් කිරෙම් බද්දත් කොපෙයියා බල කොපෙයියා කියන එක පේන්න පටන් ගන්නවා. ඉතින් මේ කතාව ඇත්තටම කියනවා නම් ඔය වැඩේ සිද්ධ වෙන විදියට අවවාදයක් අවශ්‍ය නැහැ. ඒක කෙරෙන්න ඕන ආකාරයට එහෙම්මම කෙරෙනවා. ඒ හින්දා මේ ඕකට දැන් අවශ්‍ය වෙන එකම දේ තමයි ඕක දිගින් දිගටම කරන එක. හැබැයි මම ඕකේ එක වචනයක් පොඩ්ඩක් පිරිසිදු කරගන්න කියලා කියනවා. නිතරම කියන එකක් තමයි මේ හිත උඩට යනවා, හිත පොයින්ට් එකකට යනවා, හිත පොයින්ට් එකේ ගිහින් ඉන්නවා, මේ හිත මොකද්ද ආකාරයකට උඩ යනවා, කේතු ආකාරයකට උඩ යනවා කියන කතාව. ඉතින් ඕක හිත පැත්තකින් ගියා. හරි? මොකද තේරුනේ නැහැ ඔය ඉතින් ඔව් මම දන්නවා. ඒක බොහොම මේ අවංකව බොහොම අහිංසකව තමයි ඒ කියන්නේ. මොකද ඒ සිද්ධ වෙන දෙයට අපිට වචන නැහැ ලෝකේ. සිද්ධ වෙන දෙයට වචන නැහැ. මොකද පොතේ නැහැ ඕවා. ඕවා ප්‍රැක්ටිස් කරන මිනිහා විතරයි දන්නේ.
ලුණු කාපු මිනිහා විතරයි දන්නේ ලුණු වල රහ. ගොවියා විතරයි දන්නේ මඩ ගෑවුනාම කොහොමද කියලා. ඉතින් ඒ වගේ දෙයක් ඔතන තියෙනවා. හැබැයි අපේ හිත ඌ දාගන්න හදන කොඩිය එතනට. එහෙනම් අපි කියමු ඔක මම කියන්නේ හවල් වචනේ දාන්න කියලා. අපි හිත කියන වචනේ අයින් කරලා ඊට පස්සේ මේක ඉදිරිපත් කරද්දී බලන්න මේකට වෙන මොකක් හරි වචනයක් සුදුසු වචනයක් දාගන්න පුළුවන්ද කියලා. වෙන සංසිද්ධියේ කිසි ප්‍රශ්නයක් නැහැ. අපි ඕක මම තව පොඩි වචනයක් ඔකට ඉදිරිපත් කරුවොත් වචනයක් කියන්නේ ඉස්සරහට යන්න දෙයක් කිව්වොත් මේක අපි නිතරම බලාගෙන ඉන්න ඔය හිත කියන එක අයින් වුණාට පස්සේ එතන මම කියන අදහස නැතුව ගියාට පස්සේ මේක මම අතාරින අදහසකින් මේ අතාරින අදහසකින් මේ වෙන සංසිද්ධියට සිද්ධ වෙන්න ඉඩ දෙන්න. ඒකට ඕන ආකාරයකට මේක සිද්ධ වෙන්න අරින්න අරලා ඔයා නිකන් බලාගෙන ඉන්න. හිත කියන්න ඕනෙත් නෑ වෙන මුකුත් කියන්න ඕනෙත් නෑ ඉර කරගන්න ඕනෙත් නෑ නවතින්න ඕනෙත් නෑ යනවනම් යන්න කියලා අතාරින මානසිකත්වයකින් මුළු ලෝකෙටම ශාන්තියක් සිතක් වේවා මටත් ශාන්තියක් සිතක් වේවා කියන මානසිකත්වයෙන් ඒක දිහා බලාගෙන ඉන්න. ඒක වෙනවා. ඕක කිසිම වෙන ක්‍රමයක් නැහැ. ඕක දිගින් දිගටම කරනවා ඇරෙන්න. සාමාන්‍යයෙන් ඔතනට ආපුවම පොඩි බාධක එනවා. ඔය කියපු කතාවේ එහෙම බාධකත් නැහැ. අවශ්‍ය වෙන්නේ දිගින් දිගටම කරන එක විතරයි. එයි අර හිත කියන වචනේ නැතුව බලන්න මේක මොකද්ද මේ තමයි හිත කියන එක දැන් හිතෙන්නේ. සතිය තියෙන මට කියන්න වචනයක් නෑ එතනදී. හැබැයි ඔක හිත කියන එකත් සතිය කියන එකත් අයින් ඔබ දකින්න සතියේ. හිත කියන වචනේ අයින් කරුවාට පස්සේ වාට වචනයක් එනවා ඔක කරගෙන යද්දි. මොකද ඔහොම ඔය අත්දැකීම් ආපු අය එක එක්කෙනා එක එක විදිහට ඔක කියන්නේ. ඉතින් ඒක තමන්ට හුරු තමන්ගේ වචනයක් ඔතෙන්ට ඊටකම් ඊළඟ සැරේ ඉදිරිපත් කරද්දී අදහසක් එයි. ඒ හින්දා ඔක දිහා හොඳට කිට්ටු වෙලා අතාරින මානසිකත්වයෙන් ඔය යන්නේකට යන්න ඇරලා බලාගෙන ඉන්න. හැකි වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. තෙරුවන් සරණයි. ඉනෝෂාන්ති අවසර මහත්මයා කතා කරන්න. තෙරුවන් සරණයි. මම හිතන්නේ වාගේ සිග්නල් පොඩ්ඩක් හොරයි වගේ. ඉතින් දැන් මම ඔබ වහන්සේ ඔබතුමාගේ ප්‍රතිසන්නක තෙරුවන් සරණයි මහත්මයා. කලින් සක්මන් භාවනාවේ නිරත වුණාට මම ටිකක් අර ඉක්මනින් වැඩ කරන කෙනෙක්. ඒ නිසා මට සක්මන් භාවනාවේ යෙදෙද්දී වේගයෙන් ප්‍රශ්නයක් තිබුණා. ටිකක් කමුලින් වේගයෙන් කරනවා කියලා හිතුණා යෙදෙනවා කියලා. ඊට පස්සේ මම දැන් ටික යෙද කරනකොට වේගය අඩු වෙනවා කියලා දැනෙනවා. එතෙන්දී සමහර කියන්නේ මම දන්නේ නිවැරදිද කියලා මම ඔබතුමාගෙන් අහන්නේ. යෙදෙද්දී දැන් පාදයේ ඔසවද්දී ඒක විලුඹේ ඉඳලා මහපට ඇඟිල්ල දක්වා හිම අවධානය යනවා. ඊට පස්සේ ඔසවනවා ඊට පස්සේ ගෙනියනවා. තබන කොටත් විලුඹේ ඉඳලා හිමම මේ මහපට ඇඟිල්ලට එක්ක අවධානය යනවා. ඒක හැබැයි දිගටම හිතෙන්නේ නැහැ. කැඩි තමයි යන්නේ. පර්යංකේ නම් ඇත්තටම යෙදෙන්න අමාරුයි. ඒක නම් හිතනම් හැමතිස්සෙම හිමි දුවනවා. සක්මන් භාවනාවට තමයි ටිකක් ප්‍රියතාවය තියෙන්නේ. මේ අපිට නිවැරදිද කියලා අහන්න මගේ අර මට ගොඩක්ම ප්‍රශ්න තියෙන්නේ කියලා දැනගන්න තමයි ඕනේ. හොඳයි.
හොඳයි මේ වාගේ සිග්නල් පොඩ්ඩක් වීක් වගේ අපිට පොඩ්ඩක් හරියට ඇහුන්නේ නැහැ මං හිතන්නේ හම්බෙච්ච තොරතුරු වලින් මට උත්තරයක් දෙන්න පුළුවන් වෙයි විශේෂයෙන්ම ප්‍රශ්නේ තියෙන්නේ මේ වේගයෙන් යන එක සම්බන්ධයෙන්ද කියලා අහුවොත් ඔව්ද කියන්නේ නැද්ද ඒ වේගයෙන් යන එක අපේ තියෙනවා ඒක මේ අපේ තියෙනවා සාමාන්‍යයෙන් අපි හැම කෙනෙකුටම ආවේනික උරුම වෙච්ච ආකාරයක් හැම දෙයකටම. ඉතින් සක්මන් කරද්දිත් ඒක එහෙම්මමයි. සක්මන් කරද්දී අපි නිතරම කිදෙන උපදේශයක් තමයි තමන්ගේ සාමාන්‍ය සක්මන කරන්න කියන්නේ. ඒ සාමාන්‍ය සක්මන කියලා තමන් හයියෙන් යන කෙනෙක් නම් ඒ සාමාන්‍ය හයියෙන් යන්න ඒ හයියෙන් යන එක අපි නිරීක්ෂණය කරනවා. මගේ නෝන මහත්මයාත් එහෙමයි. එයා සක්මන් කරන්න ගියාම කඩියා වගේ. හරි හයියෙන් යනවා. හයියෙන් යන එකට හයියෙන් යන්න දීලා අපි ඒක නිරීක්ෂණය කරනවා. මොකද අපි සාමාන්‍ය ආකාරයේ සාමාන්‍ය ජීවත් වෙන විදිය නිරීක්ෂණයට ලක් කරනවා මිසක් නිරීක්ෂණයට ලක් කරන්න ඕන කියලා අපි සාමාන්‍ය ආකාරය වෙනස් කරන්නේ. හැබැයි එහෙම නිරීක්ෂණයට ලක් කිරීමේ ප්‍රතිඵලයක් හැටියට ඒක පොඩ ඒ හයියෙන් යන එක වෙනස් වුණත් හිමීට හැරුණට ඒකත් ප්‍රශ්නයක් නෑ ඒක නිරීක්ෂණය කරන්න. අනිත් එක තමයි ඔය ඉදිරිපත් කරපු තොරතුරු ටික හොඳයි. ඒකේ ඔසවද්දිත් තියද්දිත් තොරතුරු ඉදිරිපත් කරුවා. ඔසවද්දී කකුල විලුඹේ ඉඳලා මහපට ඇඟිලි දක්වා එසවෙනවා කියන එක. තියද්දිත් මෙහෙම විලුඹේ ඉඳලා මහපට ඇඟිලි දක්වා තියෙනවා කියන එක නිරීක්ෂණය වෙලා තියෙනවා. ඒක තමයි ආකාරය නිරීක්ෂණය කරනවා කියලා කියන්නේ. අපිට ඒ සටහන් වගේ එහෙම ආකාර ගන්නවා වගේම අපිට ගන්න පුළුවන් දැනෙන දේ. කකුල උස්සද්දි මොනවාද දැනෙන්නේ? තියද්දි මොනවාද දැනෙන්නේ? ඒ අතරතුරේ ගෙනියනවා කියන එක තියෙනවා. පාත් කරනවා කියන එක තියෙනවා. ඒ ගෙනියනවා පාත් කරනවා කියන ඒවාදී මොනවාද දැනෙන්නේ? කියන තොරතුරු ඉදිරිපත් කරන්න පුළුවන් නම් වැඩිය හොඳයි. ඒට අමතරව දකුණු කකුලේ තොරතුරු මැද වම් කකුලටත් අහු වෙන්නේ. එහෙම නැත්නම් වම් කකුලේ තොරතුරු දකුණු කකුලේ තොරතුරු වලට වැඩිය වෙනස්ද කියලා එහෙම තොරතුරු දැනගන්න පුළුවන් නම් ඒවටත් තව කිට්ටු වෙලා බලපුවම මම හිතන්නේ ඔය යන සක්මන දැනටමත් ලක්ෂණ පෙන්නනවා එකඟතාවයකටපත් වෙන ඒක තව පොඩ්ඩක් ඉදිරියට අදගෙන යන්න පුළුවන් වෙයි කියලා හිතනවා. ඉතින් පර්යංකේදී කියපු එකට හිතවිලි තමයි එන්නේ කියන එකෙන් අදහස් කෙරුවේ එක හුස්මක්වත්ම පේන්නේ නැහැ කියන එකද? නෑ විනාඩියක් දෙකක් වගේවත් තියෙනවා කියලා හිතෙනවා. හොඳයි. අපි අපි හිතමු එක විනාඩියක් හොඳයි. අපි හිතමු එක හුස්මක් අපිට දැක්කා කියලා. එක හුස්මක් දැක්කනම් අපි දකින්න එක හුස්මේ තොරතුරු ඉදිරිපත් කරන්න ඕනේ. එතකොට අපිට පුළුවන් එක හුස්ම දෙක කරගන්න විදිය දැනගන්න. දෙක තුන කරගන්න විදිය දැනගන්න පුළුවන්. ඒ හින්දා මේ හිතවිලි ගැන අපි කතා කරන්න උත්සුක වෙන්නේ අපේ හිත හැමතිස්සෙම හොයන්නේ හැප්පෙන්න දෙයක්. ඒ හැප්පෙන්න දෙයක් හොයන හිතට අපි හැප්පෙන්නේ නැතුව යමක් දැකලා දෙනවා. ඒ වුණාට ඒක කතා කරන්න හිත ඉදිරිපත් වෙන්න. ඒ කතා කරන්න හිත ඉදිරිපත් කරන්න තමයි මේ දකින්න එකේ තොරතුරු ඉදිරිපත් කරන්න කියලා කිව්වේ. දැන් අර
තරංගණී නෝනා කියපු එකේ ගොඩාක් දුර ගිහින් තියෙනවා. හැබැයි හිත ඉදිරිපත් වෙන්නේ නැහැ මේ දකින්න දේ කියන්නේ. එතනදී පෙන්눔 කරපු දේ තමයි මේ අල්ලගත්තු දෙක විතරක් කියනවා. දැන් මෙතනදී මේ නෝන මහත්මයා කියන විදිහට තියෙන්නේ ගැටෙන දේ විතරක් කියනවා. එහෙම නැතුව අර අපි එක සැරයක් දැක්කනම් එක හුස්මක් එක තප්පරයකට ඒක මම මෙන්න මෙහෙමයි දැක්කේ කියලා ඒකේ පුළුවන් තරම් විස්තර ඉදිරිපත් කරන්න. පුළුවන් තරම් ඒකේ විස්තර ගන්න උත්සුක වෙන්න. ඒ උත්සුක වීමම අපිට ඊළඟ එකටත් ගෙනියන්න පුළුවන්. ඊළඟ එකටත් ගෙනියන්න පුළුවන්. ඊළඟ එකටත් ගෙනියන්න පුළුවන්. තව එකක් කියලා අපිට බලන්න පුළුවන්. එහෙම බලපුවාම මේ හිතවිලි එන ප්‍රමාණයට හම්බෙන අවකාශය අඩුයි. එහෙම නැත්නම් තියෙන හිතවිලි හෝස් ගාලා ඇවිස්සලා යන්න පුළුවන්. අපිට බලමු මේ මොන පැත්තටද යන්නේ කියලා. ඒ යන පැත්ත බලලා උලන් හමන පැත්ත දාලා බලලා අපි රෝල හරවනවා. ඒක තමයි මේ විපස්සනාවට අපි මේ කරන්න බලාපොරොත්තු වෙන සතිය පාවිච්චි කරගෙන. ඉතින් පටන් අරගෙන තියෙන ආරම්භය බොහොම හොඳයි. කොහොම දිගටම නිතිපතා කරන්න කියලා ඉල්ලා සිටිනවා. එහෙමයි. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. අනුමෝදාමි. වෙන කවුද ඉන්නේ? දීපිකා නෝනා. මම දීපිකා මේ තෙරුවන් සරණයි මේ මම මුලින්ම භාවනා පටන් ගත්තේ මේ ඔබතුමාගේ වැඩසටහනින් තමයි. ජාමලී තමයි මම සම්බන්ධ කරේ. ඔබතුමා කියපු විදිහට මට තියෙන වෙලාව මම දෙකට බෙදලා කරනවා පරයන්කටයි සක්මන් භාවනාවටයි. මං ගිය සතියේ ඉදිරිපත් කරා පරයන්කේ කරද්දී මම බඩ නාහි අතර මට බටයක් වගේ දැනෙනවා කියලා මං ඒ විදිහට කරගෙන යනවා. එතකොට ඊට පස්සේ ඔය ඔබතුමා කියපු විදිහට මම හුස්ම රැල්ල උඩට පටන් ගැනීම ඉවර කිරීම ප්‍රාශ්වාසත් පටන් ගැනීම ඉවර කිරීම එහෙම කරගෙන යනවා. මේ නමුත් සමහර වෙලාවට මගේ හිත වෙන පැත්තකට ගියත් මං ආයේ ඒකම කරන්න බලනවා. අර මට ලේසි වගේ ඔබතුමා කියපු විදිහට අර ආශ්වාසය පටන් ගැනීමයි ඉවර කිරීමයි ප්‍රශ්වාසය පටන් ගැනීමයි ඉවර කිරීමයි කරගෙන යන එක ගැන. සක්මන ගැන කිව්වොතින් ඒ මම දෙකට බෙදලා මට තියෙන වෙලාව සමානව ගෙනියනවා. පර්යංකේ පොඩ්ඩක් කතා කරලෙමුද? හොඳයි. එතකොට පර්යංකේදී මට හරියට මතක නැහැ මම එදා කිව්වේ මොකද්ද කියලා. ආශ්වාසය නහයේ ඉඳලා බඩට යනකම් එක බටයක් වගේ දැනෙනවා කියපු එකට මට හිතන විදිහට මම දෙන්න ඇත්තේ ඕකේ එක තැනක් තෝරගන්න කියලා. එහෙමයි. තැනක් තෝරාගෙන එක්ක නාසිකාග්‍රේ එහෙම නැත්නම් යටිබඩ එතන තෝරාගෙන එතන ඉඳගෙන බලන්න ආශ්වාසය පටන් ගන්නේ කොහොමද ඒක වර්ධනය වෙන්නේ කොහොමද ඊට පස්සේ හිමීට ගෙවිලා යන්නේ කොහොමද කියලා එතන ඉඳලා බලන්න ඕන. එහෙම තමයි මහත්මයා. මම නාසිකාග්‍රේ තමයි ඉස්සරේ හිතුවේ. right. නාසිකාග්‍රේ තමයි මේක කරන්නේ. එහෙමයි. ඔව් එහෙම කරද්දී දැන් කියන්න ඕන මොනවද දකින්නේ කියලා. ඔය කරන දෙන්නේ. කරන දෙදී ආශ්වාසය පටන් ගද්දී මං නාසිකාග්‍රේ ආශ්වාසය මෙන්න මෙහෙමයි දකින්නේ. ඒක වර්ධනය වෙද්දි මෙන්න මෙහෙමයි දකින්නේ. ඒක ගෙවිලා ගියාම මෙහෙමයි දකින්නේ. සම්පූර්ණයෙන් ගෙවිලා ගියාම මෙහෙමයි දකින්නේ. ප්‍රශ්වාසය පටන් ගැනීම මෙහෙමයි දකින්නේ. වර්ධනය මෙහෙමයි දකින්නේ. ගෙවි යාම මෙහෙමයි දකින්නේ. සම්පූර්ණයෙන් ගෙවිලා ගියාම මෙහෙමයි දකින්නේ කියන දැන් කරන දේ හරි ඒ දෙක කරද්දී අපි එකතු කරන තොරතුරු අවශ්‍යයි. දැන් මොනවාද? ගඟකට ගිහින් ඒ ගඟේ ඉන්න මාළුවන්ගේ තොරතුරු ගන්න කියපුවාම අපි එතන ගිහින් බලාගෙන ඉන්නවා. බලාගෙන ඉඳලා මාළුවෝ එද්දි මාළුවෝ ඉන්න තැන ඇවිල්ලා මොනවාද කරන්නේ කරලා ආයේ කොහෙද ගිහින් හැංගෙන්නේ එතන හැංගිලා මොනවාද කරන්නේ කියලා ඒ තොරතුරු ඔක්කොම එකතු කරනවා. ඒ වගේ මෙතනත් අපි කෙලින්ම මේ රිසර්ච් එකක් කරන්නේ. බුදුහාමුදුරුවෝ කියලා තියෙන ආර්ය පරිශ්‍රණය.
ආර්ය පාරේෂණයේදී අපි ගන්න තියෙන්නේ තමන් ගැනම තියෙන තමන්ගේ සිද්ධ වෙන ක්‍රියාවලිය තොරතුරු ටික. ඉතින් ඒ තොරතුරු ටික ඉදිරිපත් නැවතවරක් එක ඉදිරිපත් කරන්නේ නැත්තේ යෝගියා නෙමෙයි. ඒක ඉදිරිපත් කරන්න අකමැති අපේ හිත. ඊළඟ සැරේ කිට්ටු වෙලා බලන්න බලලා ඒ තොරතුරු ටික ඉදිරිපත් කරමු. එතකොට මේ හිතේ තියෙන ඒ බැහි ගතියට අපිට පහර දෙන්න පුළුවන්. මුලදී මම දිග හුස්ම ගන්නවා ටිකකින් ඒව ඉතා කෙටි වෙනවා. ඔව්. ඒක විතරයි මම ඊට වැඩිය දෙයක් එච්චර දැක්කේ නෑ. දැක්කේ නැහැ. නෑ ඒක ප්‍රශ්නයක් නෑ. අපිට කලබල වෙන්න අවශ්‍යතාවයකුත් නැහැ. එක රැකින් කරන්න ඕන කියලා දෙයක්වත් නැහැ. පොඩ්ඩ එකතු කරන්න. දැන් මුලමඳාග බලනවා කියපුවාම මුල මැදෙන් වෙනස් වෙන්නේ කොහොමද? මැද අගෙන් වෙනස් වෙන්නේ කොහොමද? මැද මුලෙනුයි අගෙනුයි වෙනස් වෙන්නේ කොහොමද කියලා. දැන් තුන් ආකාරයක් නේ. ඔය තුන් ආකාරය දකිනවා. හරි. දැක්කේ නැහැ කියලා කියනවත් නෙමෙයි මම. අපේ හිත හංගනවා මේ ළඟටම කිට්ටු වෙලා මේකේ තියෙන අත්‍යන්ත ලක්ෂණය බලන්න. ඒ අත්‍යන්ත ලක්ෂණය බැලුවා නම් හිත සම්පූර්ණයෙන් කයි. හිත සම්පූර්ණයෙන් කයට ගියාට පස්සේ සතිය බොහොම උත්කෘෂ්ඨ අවස්ථාවකට එනවා. එතනට ගන්න තමයි මම මේ හිමීට පල්ලු කරන්නේ. ඒ පල්ලු කරන එකට මේ අපි කලබල වෙන්න අවශ්‍යතාවයකුත් නැහැ. විදිහට හිමීට ඔක කරගෙන යන්න. මෙච්චර කල් අපි ඔක්කොවත් කෙරුවේ නෑනේ. දැන් මම මේ කියපු විදිහට මේ මුලින්ම කරගෙන ඒකට ලොකු සන්තෝෂයක් තියාගෙන මේ මම බොහොම වැදගත් ගමනක යනවා කියන සන්තෝෂෙන් මේක කරන්නේ. අනේ මට තොරතුරු වෙන්නේ නැහැ. අනේ මට මේවා ඉක්මනට කරගන්න තිබුණා නම් හොඳයි කියන අදහස නැතුව මම දැන් වැඩේට බහලා බොහොම සන්තෝෂෙන් මගේ ගමන යනවා කියන අදහස ඇතුව කරපුවාම තොරතුරු තිබුණත් නැතත් සන්තෝෂය ඉතුරු වෙනවා. එහෙමයි. හරි. මම සක්මනට. ඔව්. මම අර භාවනාව ගැන පොඩ්ඩක් කියන්නම්. මම මුලදී අර ඔබතුමාගේ වැඩසටහන කරද්දී ඇත්තටම මට සැහැල්ලුවක් දැනුනේ. ජීවිතේ පළවෙනි වතාවට එහෙම දැනුනේ. ඊට පස්සෙත් මම ඒක බලාපොරොත්තුෙන් ඉඳගත්තේ. ඊපස්සේ මට නදන නංගි කිව්වා කිසිම බලාපොරොත්තුවක් නැතුව කරන්න කියලා. දැන් ඒ හින්දා ඒක මට හිත නිදහස්. ඔව්. ඊළඟට සක්මන කරද්දී මට ඉස්සෙල්ලම දැනෙන්නේ විලුඹයි හුලංගෙල්ලයි ඒ හරිය තිය වෙනවා දැනෙනවා. මුලදී කකුල් දෙකේ මෙහෙම දැනෙනවා ටිකකින් දකුණ විතරයි. හරි වම්මත් යනවා. ආයි මම දෙකම තියනවා නේද කියලා හිතලා ආයි දෙකම යනවා. කරන විදිය වැරදිද? නෑ. එතන ඒකම වැරද්ද තියෙන්නේ කරන විදිය වැරදිද කියලා අහන එක විතරයි. නැතුව ඔය තමන්ගේ අත්දැකීමනේ. ඔය අත්දැකීමට මම වැරදි කිව්වත් ඒක තමන්ගේ අත්දැකීම. ඒක වෙන කිසි කෙනෙකුට ඒකට තර්ක කරන්න බෑ. මේ ඒක පිළිගන්න ඕන. මගේ එතන ලස්සන කතාවක් කියවුණාද එහෙම නැත්නම් කියන්න උත්සාහ කරුවද කියලා මට හරියට මහුන්නේ නැහැ. මේ දකුණු කකුල යනවා වම් කකුල යනවද නැද්ද කියලා දන්නේ නැහැ. ඒක තමයි තොරතුරු කියලා කියන්නේ. දකුණු කකුලේ එක තොරතුරක් හම්බෙලා දකුණු කකුල ක්‍රියාත්මකයි. වම් කකුල ක්‍රියාත්මක නැහැ. ඒක හරියට නිකන් ෆ්‍රන්ට් වීල් ඩ්‍රයිව් වාහනයක් වගේ. රියර් වීල් එක එන්නේ අර ෆ්‍රන්ට් වීල් එක යන නිසා ඇදිලා එනවා. ඒ වගේ තමයි අපේ වම් කකුල. ඒක තමයි එහෙම තමයි දකුණු අත්කාරය. සොත්තිය ඔගේ අනිත් පැත්ත. වමෙන් වැඩ කරන අයට එයාගේ වම් කකුල යනවා ක්‍රියාත්මකයි. දකුණු කකුල ඇදිලා එනවා. රියර් වීල් ඩ්‍රයිව් වාහන වගේ. ඒක රියර් වීල් එක යද්දි රියර් වීල් එකෙන් ඉස්සරහට තල්ලු කරනවා. ඉතින් ඒ වගේ මේ දෙක අතර වෙනස තියෙනවා. ඉතින් ඒ වගේ වෙනස් තමයි මම පරයන්කේදීත් කිව්වේ. මේ මුල බලනවා නම් මුල කොහොමද මැදින් වෙනස් වෙන්නේ කියලා අපිට ඩිස්ටින්ක්ට්ලි අයිඩෙන්ටිෆයි කරන්න පුළුවන්. එහෙම අයිඩෙන්ටිෆයි කරන්න අපි වැඩිපුර කිට්ටු වෙන්න. එහෙම වැඩිපුර කිට්ටු වෙච්ච බවක් සක්මනේ තියෙනවා. මේ වමේ දකුණේ වෙනස දැකපු එකට ඒක දැක්කලා නිකන් ඒක නිකන් ලාවට වගේ ගැහුවේ මේක හොඳයි. ඒ වගේ තව ඒ වගේ ඩිස්ටින්ක් ලක්ෂණ බලන්න ඔසවද්දී
ඔසවන එකයි ගෙනියන එකයි අතර වෙනස මොකක්ද? ගෙනියන එකයි තියෙන එකයි අතර වෙනස මොකක්ද? තිබ්බට පස්සේ මොනවාද දැනෙන්නේ? කියනවා වගේ ක්‍රියාවලිය අතර තියෙන අනුක්‍රියාවලත් වෙනස්කම් බලන්න. ඒවට හිත දාන්න. හිත දානවා කියලා කියන්නේ තව පොඩ්ඩක් අපි මේ බාහිරේ තිබිච්ච හිත කයට ලං කරනවා කියන එක. මට නම් සක්මන පරයන්කය දෙකම පටන් ගත්ත කෙනෙක් හැටියට බොහොම හොඳට යනවා. ඒක දිගටම සමානුපාතිකව දිගින් දිගට කරන්න කියන එක. ඊ 10 වෙලාවනේ. කියන්නේ මම චුට්ටක් පොඩි ප්‍රශ්නයක් අහන්න. හරි නේද දීපිකා? හොඳමයි. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. හරි. තෙරුවන් සරණයි මහත්තයා. කියන්න චන්දන. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. මේ මම සක්මනයි ප්‍රාර්ගයන්ගේ දෙකම එක සමානම පැය භාගයක් සක්මන කරලා පැය භාගයක් පරියන්කය කරනවා. සක්මනේදී කකුල් දෙකම ඔසවන බවත්, ගෙනියන බවත්, තබන බවත් දැනෙනවා. ඒ ඔසවනකොට සැහැල්ලු බව දැනෙන වෙලාවල් තියෙනවා. ඊට පස්සේ තබනකොට තද බවක් දැනෙනවා. ටික දුරක් යනකොට සමහර වෙලාවට මේ කකුල ගෙනියනව නොදැනුණු තරමට සැහැල්ලු බවක් දැනෙilla කකුල තියෙනකොට තද බව දැනෙනවා. මේ අනිත් කකුලත් එහෙම දැනෙනවා. ඊට පස්සේ මේ පරියන්කේ ගමන නිකන් හරි සතුටින් ඒක තව ගොඩක් කරන්න කියලා මට හිතට එනවා. මේක දැන් හරි සැහැල්ලු බවක් දැනීගෙන යන පරියන්කේ කරගෙන යනකොට මේ සක්මනේදී ඊට පස්සේ පරියන්කේට වාඩි වුණාට පස්සේ මේ ආස්වාද ප්‍රස්වාසයේ හොඳට මේ දිග කොට බව මේ දැනීගෙන යනවා. ඊට පස්සේ සිතුවිලිත් ආපස්සට සිතුවිලිත් තැන් තැන් වලට යන වෙලාවලුත් තියෙනවා. බොහෝ විට සිතුවිලි යන වෙලාවක් දින අරම උස්ම මේ දැනෙන වෙලාවලුත් තියෙනවා මගේ. මේ මම නිතරම කියන්නේ දවසකට මේ පැය 3-5 කරන වෙලාවලුත් තියෙනවා. මට විවේක තියෙන හැම මොහොතකම මට හිතෙන්නේ සක්මනේ මම නිකන් gedara ඇවිද්දත් මට දැන් මේ කකුල අර ඒ තියෙන විදියටම අර ඒ පුරුදු විදියටම මේ මගේ සති එතන තියෙන මේ මම දැන් මේ අඩිය තියෙනව නේද? දැන් මේ අඩිය තියනකොට මට මේ තද බව දැනෙන්නේ නේද කියන එක හැම මොහොතෙම මගේ තියෙනවා ඒක. ඔව් ඒක හොඳ කතාවක්. මෙච්චර කල් ඇවිද්දානේ. එහෙමයි ඔව්. මෙච්චර කල් දැන් තමයි ඇවිදින බව දන්නේ දැන් තමයි. ඇවිදිනවා කියලා දන්නේ. ඔව්. නැත්තම් ඇවිදිනවා කියලා දන්නේ නැහැ. ඉතින් ඕක මේ බුදුහාමුදුරු නොහිටින්ද ජීවිතේට අපිට හම්බෙන්නේ නැහනේ. අපි ගාව තියෙන අන්තිම සරලම දෙයක්. ඇත්තටම අන්තිම සරල දේවල් දෙකක්. අරගෙන තමයි බුදුහාමුදුරුවෝ මේ සංසාර ගැටේ ලෙහන්නේ. ඇවිදිනවා කියන එකයි හුස්ම ගන්නවා කියන එක. කිසිම කෙනෙකුගෙන් අහන්න දෙයක් නැහැ. කිසිම කෙනෙකුගෙන් ඉල්ලන්න දෙයක් නැහැ. කිසිම කෙනෙකුට යටත් වෙන්න දෙයක් නැහැ. මේ දෙක අරගෙන මේ යන ගමන. ඒ ගමන පටන් ගත්තට පස්සේ Tamanට දැනෙන සැහැල්ලු. ඊට පස්සේ මේ සතිය Taman ගාවට ආවා කියලා අඩියක් තියෙන පාසා මේක මගේ කකුලේ යනවා කියන එකට හිත ගියා කියලා කියන්නේ. ඉතින් ඒක දැන් ජීවිතේ කොටසක් බවට සතිය ඇවිල්ලා කියන එක. එහෙමයි. ඉතින් ඒක අපි තව පොඩ්ඩක් ඉදිරියට ගෙනියන්න නම් ඔය කකුල් දෙකේම තොරතුරු දැනුණා කියන එක හොඳයි. සැහැල්ලු බව පරයන්කේ සක්මනේදී දැනුණා කියන එක හොඳයි. තව පොඩ්ඩක් ඕක ගෙනියන්න අපිට කියන්න තියෙන දේ තමයි අර ඉස්සෙල්ලා අනිත් අයට කිව්වා වගේ බලන්න වම් කකුලයි දකුණු කකුලයි අතර ගෙනියද්දි වෙනසක් තියෙනවද වෙනස්කම් තියෙනවද? ඔසවන එකයි ගෙනියන එකයි අතර වෙනස්කම් තියෙනවද? ගෙනියන එකයි තියෙන එකයි අතර වෙනස්කම් තියෙනවද? යම් කකුල තිබ්බම තද ගතියක් දැනුණා නම් තද ගතිය කකුලේ කොතනට එනකන් දැනුණාද? කොච්චර දුරට කකුලේ මේ තද ගතිය දැනෙනවද? කියන ඒ තව තොරතුරු එකතු කරන්න යොමු වෙන්න. හොඳයි. එතකොට මේ තොරතුරු එකතු කරන්න යොමු වුණාම හිත තවත් අපේ කය ඇතුළට යනවා. එතකොට විතර කරන අනිත් හැම ක්‍රියාවකදීම සතිය ඉස්සරහට ඇවිල්ලා මතක් කරලා දෙනවා. දැන් මේක ඔබේ අත මෙහෙම නේද? කකුල මෙහෙම නේද? බෙල්ල මෙහෙම නේද? නහය මෙහෙම නේද කියලා දත් මදිද්දී කෑම කද්දී හැම දෙයකටම සතිය ඉස්සරහට එන්න පුළුවන්. හොඳයි. කරන විදිය දිගටම කරගෙන යන්න
මේ වැඩි ඇඟිලි ගහන්න දෙයක් නැහැ. හොඳම. හොඳයි. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. ඔව් කරනවා. තව ඉන්නවද කවුරු හරි ප්‍රශ්නයක් අහන්න කියන්න කරන්න? හොඳයි. නදන නෝනා. අයි තෙරුවන් සරණයි අයියේ මේ තෙරුවන් සරණයි. දැන් සාමාන්‍ය රිට්‍රීට්ස් වලදී උනත් බෙල් එකක් අපි තියනවානේ දැන් එලාම් එකක් තියනවා පැයක්. ඔව්. දැන් පැයකට සක්මනට පැයකට after 1 hour එලාම් එකක් තියෙනවා. ඊට පස්සේ ආපහු පරයන්කයේ එලාම් එකක් තියෙනවා. දැන් සාමාන්‍යයෙන් අපි පුරුදුනෙත් එහෙමයි මම නම් සාමාන්‍යයෙන් එහෙම කරනවා. මේ එලාම් එක තියලා කම්මැලි වුණත් නැතත් බෙල් එක වැදිනකම්ම ඉන්න සිරිතක් වගේ තියෙනවා. එහෙම ඇඩ්වයිස් එකක් දෙන්න අවශ්‍යද කියලා. මොකද ඉස්සරින්ම කතා කරපු සමහර අක්කලත් කිව්වා මෙහෙම පැය භාගයක් සක්මන කරනවා ඊළඟට පරයන්ක භාවනාවේ ඕන තරම් වෙලා ඉන්න පුළුවන් එහෙම කිව්වා. ඔව් මම ඒක මට නොටිස් වුණා. මම වැඩි එක පුෂ් කරන්න ගියේ නැහැ. හේතුව තමයි පුෂ් නොකර මම කිව්වා මේක සමානුපාතික කරගන්න කියලා. ඒ සමානුපාතික කරගන්න කියන එකෙන් මම අදහස් කෙරුවේ තමන්ට සුදුසු ක්‍රමයක් අරගෙන ඒක කරන්න කියලා. ඉතින් නංගි දැන් ওই ක්‍රමය ඉදිරිපත් කරපු එක බොහොම හොඳයි. ඒක අපිට ගන්න පුළුවන්. කියන්නේ අපි කැමති වුණත් අකමැති වුණත් විනාඩි 45ක් සක්මන් කරනවා කියලා අදිෂ්ඨාන කෙරුවා නම් එලාම් එක වදිනකම් සක්මන් කරන්න. ඊට පස්සේ පරයන්කෙට ගියාට පස්සේ විනාඩි 45ට වැඩිපුර ඉන්න පුළුවන් කමක් තියෙනවා නම් ඉන්න එපා කියලා කියන්නත් බෑ. හැබැයි අර අඩුවෙන් කරන එක අපි නොනවත්වා ඒ තියපු කාලයට කරන්න ඕනේ. පුළුවන් තරම් ওই දෙක තියෙන මුළු කාලයම අපි හිතමු පරයන්කේ ඕන තරම් ඉන්න පුළුවන් කියලා පරයන්කේ ඉන්න පුළුවන් කියලා පැයකමාරක්. සක්මනේ පැය භාගයයි කියලා. ඒතකොට මුළු කාලේ පැය 2යිනේ. අපි ඒ හින්දා සක්මනට පැයකට එලාම් එක තියෙනවා. එලාම් එක දාලා පරයන්කේට එලාම් එක නොතිය ඉඳ ගන්නවා ඕන තරම් ඉඳ. ඉතින් එහෙම කරලා පටන් ගමු. පටන් අරගෙන මේ යම්. ඉතින් ඒ එලාම් එක උඟාක් වැදගත් වෙනවා. අපේ හිත රවට්ටනවා දැන් පැයයි දැන් නැගිටින්න කියලා. අන්න ඒ වගේ තත්ත්වයන් තියෙන කට්ටියට එලාම් එක බොහොම වැදගත්. එලාම් එක නැතුව ඕන තරම් කරන්න පුළුවන් කට්ටියට ඉතින් එලාම් එකේ තරම් වැදගත්කමක් නැහැ. සමබරව වෙනවා නම්. සමබරව වෙන්නේ නැත්නම් එලාම් එක බොහොම වැදගත්. ඉතින් සිද්ධ වෙන පොයින්ට් එක ගෙනාවට. හොඳයි. thank you. sorry. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. මම ආයේ දීපිකා ඒ කියපු පොයින්ට් එක හරියටම හරි. මට ඉස්සර තිබුණා පුරුද්දක් මේ නිතරම බලනවා වෙලාව ඉවරද කියලා. පස්සේ මම අලාම් එකක් තිබ්බා. එතකොට මම දන්නවා ඒ වෙනකම් මං ඉන්න ඕනේ කියලා. සමානවම කරන හන්දා මට ඒක දෙකම එකයි. මේ එක ඉතාමත් වැදගත්. මං අලාම් එක වදිනකම් මම ඉන්න ඕනේ. ඒක ඉතාමත්ම හොඳයි. ඒක ඇත්ත වශයෙන්ම මේක හොඳයි. මොකද මමත් ඔක පාවිච්චි කරුවා. නැත්තම් අපි හැමතිස්සෙම හිත කන්ටින්ජන්සි එක තියෙන්නේ. දැන් හරිද දන්නේ නැහැ කියලා. ඒ සකසහිත භාවයේ නැහැ. එලාම් එක තිබ්බට පස්සේ. හැබැයි ඊට පස්සේ වෙච්ච දෙයක් තමයි එලාම් එක වැදුනත් තව කරන්න හිතෙනවා. ඔව් එහෙම එකකුත් තියෙනවා. මට ඊට පස්සේ මතක් වෙච්ච දෙයක් තමයි මම AM ද PM ද තිබ්බේ කියලා මතක නැති වෙන කාලයක් තිබ්බා. මේ තව කාලයක් තිබ්බා මට ඒක අපි හිතමු එකට එලාම් එක වදින්න තිබ්බා කියලා. ඊට පස්සේ මම 24 hour clock එක දාගත්තට පස්සේ මට මතක නැහැ ඊට පස්සේ මම 13ට තිබ්බද එකට තිබ්බද කියලා. ඉතින් එහෙමත් ඇහැරලා තියෙනවා. ඒ ඔක්කොම මේවා යන පස්සේ තමයි මම බෙල් එක ගත්තේ. ඒ බෙල් එක ගත්තට පස්සේ බෙල් එකේ අපිට සෙට් කරන්න පුළුවන් විනාඩි 45ට විනාඩි 6ට පැයකමාර අපිට ඕන ගානකට සෙට් කරන්න පුළුවන්. ඊට පස්සේ ඒ සෙට් කරගත්තට පස්සේ කිසි ප්‍රශ්නයක් නැහැ. එහෙමයි. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. එහෙනම් මම හිතනවා
කාටවත් වෙන කතා කරන්න දෙයක් මුකුත් නැතුව ඇති කියලා. එහෙම උපකල්පනය කරලා මම ඉල්ලා සිටිනවා මෙතන කතා නොකරපු අනිත් අයට තම තමන්ගේ කමටහන් වාර්තාව කියන්න බැයි නම් අඩුම ගානේ chat එකේ ලියලා දාන්න. ලියලා දාපුවාම අපිට පුළුවන් තේරුම් ගන්න ශාමිලි මේ ඒක සාකච්ඡාවට භාජනය කරන්න. මොකද ඒ කතා කරන එක ඉතාම වැදගත්. ඒකෙන් තමයි අපිට ඉදිරියට යන්න අවශ්‍ය කරන ලක්ෂණ ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඒ මතක් කිරීමත් එක්ක අපි ඊළඟ සුමානේ හම්බ වෙනකම් මේ වැඩමුළුව ගෙනියන්න පුළුවන් මේ ක්‍රියාකාරකම සුමාන සතිපතා ගෙනියන්න පුළුවන් වෙන්න අපිට උදව් උපකාර කරන සියලුම දෙනාට මේ කුසල අනුමෝදන් කරන එක මේ කම්පන චංචල වේග අනුමෝදන් කරන එක අපේ යුතුයකමක්. ඒ හින්දා අපි මුලින්ම මේ බුද්ධ වචනය පිටා ගේන්න අප උපකාර කරපු දරදිය වැදපු සියලුම සත්ව කොටස් වලට මේ කුසල අනුමෝදන් වේවා. අපේ ගුරු ස්වාමීන් වහන්සේට උන්වහන්සේ රැක බලා ගන්නා සියලුම සත්වයින්ට මේ වැඩසටහන සංවිධානය කරන්න අනේක ආකාරයෙන් මහන්සි වෙන්න මහන්සි වෙච්ච සියලුම නොන මාත්මීන්ට මේවා තම තමන්ගේ නැද හිත මිතුරන්ට දන්වලා අනිත් අයට මේක බෙදා හදා දෙන්න උපකාර කරන සියලුම දෙනාට අපිට මේ වගේ දෙයක් කරගෙන යන්න උදේ පාන්දර 7 ඉඳලා අනුබල දෙන උපකාර කරන අපේ ගෙවල් වල ඉන්න අම්මලා තාත්තලා දුව දරුවෝ ළමලා අපිට අඹසමියන්ටත් ඒ වගේම තමන්ගේ සසර ගමන කෙටි කරගන්න ගමන්ම ශාසන කාර්යයකට උර දෙන මේ සියලුම මාත්මීන්ට මේවා දැකලා සතුටට ප්‍රමෝදයට පත් වෙලා පත් වෙන සියලුම මනුෂ්‍ය වේවා අමනුෂ්‍ය වේවා දුර වේවා ළඟ වේවා සිටින සියලුම සත්වයින්ටත් මේ කුසල අනුමෝදන් වේවා කියන ශීර්ෂයෙන් එත්තාවතාදී ගාථා සජ්ජායනා කරමු. එත්තාවතා චම්මේහි සම්පදං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සංපත්ති සිද්ධියා. එත්තාවතා චම්මේහි සම්පදං පුඤ්ඤ සම්පදං සබ්බේ භූතානුමෝදන්තු සබ්බ සංපත්ති සිද්ධියා. එත්තාවතා චම්මේහි සම්පදං පුඤ්ඤ සම්පදං සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සංපත්ති සිද්ධියා. ආකාශට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරන් රක්ඛන්තු බුද්ධ ශාසනං. ආකාශට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරන් රක්ඛන්තු බුද්ධ දේශනං. ආකාශට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරන් රක්ඛන්තු බුද්ධ ශාවකං. ඉදං හෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදං හෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදං හෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමු සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තිය. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමු සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තිය. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමු සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තිය. සාදු සාදු සාදු. සියලු දෙනාටම තෙරුවන් සරණයි.